හරි ආයිබෝන්. හරි අපි අද මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ පුතාලා අජේ සහ ව්‍යාපාර පාඩමට අදාළව පුතාලට රිවිෂන් පන්තියේදී ලබා දුන්න PQ ප්‍රශ්න පත්‍රයේ වල ප්‍රශ්න පත්‍ර අංක 5 අඩංගු කරුණු කාරණා වලට තියෙන පිළිතුරු පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ ප්‍රශ්න පත්‍ර ගෙදරදී ලියලා තමයි උත්තර ලියා ගන්න ඕනේ. නැත්නම් මං කියන ඒවා ලියලා මේ පේපර් එකට දාගත්ත කියලා විභාගෙන් පාස් වෙන්න බැරි වෙනවා. නිසා මේ තමන් ගෙදරින් ඉන්න ටිකේ අවංකව මේ වැඩි මේ හරියටම මේ කරන්න ඕනේ. එතකොට තමයි පුතාලට මේ හරිම වාසිය මේක ගන්න පුළුවන්. සැබෑම වාසිය ගන්න පුළුවන් ඉන්නේ මේ හරිද? right. එහෙනම් මේ අපි සාකච්ඡා කරමු ප්‍රශ්න පත්‍ර අංක 5ට අදාළ මූලික කාරණා. දැන් අපි මේක එක දිගට අපි ප්‍රශ්න ටික කතා කරගෙන යමු. මොකද අපිට ලැබෙන කාලය සීමිත නිසා පුතාලට පැය ගණන් මේ ෆෝන් දිහා බලගෙන මේක කරන්නත් බැරි නිසා අපි දැන් පන්තියේදී නම් දැන් පුතාලා බලලා ඉතින් ක්ලාස් එකේදී මේක මේ වගේ මේ පේපර් එකක් කරන්න දවසක් විතර යනවා. ඒක කොහොමද පැයකින් දෙකකින් මේ පේපර් එක කරන්න කියලා. එතකොට දැන් පන්තියේදී පුතාලාට මේක කරන්නත් අපි වෙලාව දෙනවා. මේ ප්‍රශ්නයක් කරන්න සාමාන්‍ය විනාඩි 5ක් 10ක් දෙන ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න 20ක් පේපර් එකේ තියෙනවා නම් විනාඩි 10 ගාන ළමයිට හම්බුණා 10 වරක් ඉස්සේ කියන්නේ කීයද මිනිත්තු 200ක්. ඇටෙන් බෙදලා ගත්තාම එතනම පැය 3ක් විතර දෙනවා. මමත් පැය 2ක් විතර උත්තර කියලා දුන්නා. පැය 5ක් විතර සෙට් වෙනවා. ඒ ගත කරන කාලේ ඒ විදිහම ගත කරලා ගෙදෙද්දී ඔයාලා උත්තර ලිව්වාම මම පිළිතුරු කියන එක තමයි කරන්නේ. හරිද? දැන් මම දැන් හැමතිස්සෙම උත්තරාට මතක් කරනවා මගේ රිවිෂන් පාඨමාලාවේ තියෙන මේ ප්‍රශ්න පත්‍ර කරනකොට මේ පාඩම් කරන පිළිවෙලක් තියෙනවා. මේ පාඩම් කරන පිළිවෙල දැන් මන්තරේ වගේ මතුවලා තියෙනවා ඕගොල්ලන්ට. මේ ඕගොල්ලන්ට තියරි මේ සහ රිවිෂන් කියලා පන්ති දෙකක් අපි කරනවා. දැන් ඔයාලා දකින්න ඇතිනේ මේ මෑත කාලේදී ප්‍රශ්න පත්‍රය හැටි කොහොමද කියලා. ඒවැය තියරි ප්‍රශ්න වලට වඩා ප්‍රායෝගික ප්‍රශ්න තමයි අනිවාර්යෙන්ම අහන්නේ. ප්‍රැක්ටිකල් ක්වෙස්චන්ස් තමයි අහන්නේ. දැන් තියරි එකේදී අපි පුතාලා ගාව තියෙනවා තියරි මැටීරියල් වල තියරි ටියුට් එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම මේ ටියුට් එකට අදාළව ඕගොල්ලෝ හදාගත්ත ෂෝට් නෝට් එක තියෙනවා. ඕක තමයි ලියාගන්නේ. ඊට අමතරව ගෙදෙද්දි ලියන්න දුන්න පොතක් තියෙනවා හෝම්වර්ක් ක්වෙස්චන්ස් තියෙන පොතක්. ඒ හෝම්වර්ක් ක්වෙස්චන්ස් ටික පුතාලා ලියලා මම උත්තර බලලා තියෙනවා. ඊට අමතරව මේ එක ලෙසන් වලට දාලා දීපු MCQ papers එහෙම අපි දීලා දෙනවා ඒක කරන්න. ඒතර මෙන්න මේ යනාදී වශයෙන් පුතාලට මේ ඊට අමතරව අපි ඔයාලට මතක ඇති මේ ෂෝට් ආන්සර් බුක් එකක් ක්ලාස් එකේදී මේ පාවිච්චි කරනවා. එතකොට මේ වගේ මේ විවිධ දේවල්. හරි ඊට අමතරව තව පුතාලට මේ ටේක් හෝම් අසයින්මන්ට් එකකුත් මම දීලා තියෙනවා. මේ කියන්නේ ඔයාලා ගෙදරදී ලියාගෙන එනවා මම ඒවා බලලා දෙනවා. පස්සේ ඒවට මාකින් දෙනවා. මෙන්න මේ වැඩසටහන අපි තියරි පන්ති ඇතුළේ ක්‍රියාත්මක කරනවා. ඒතකොට ඒකේ තියෙන MCQ paper, short answers, take home assignment වගේ දේවල් ඒවා corrections දුන්නාම ඒ කියන්නේ ඒවයි උත්තර සාකච්ඡා කරන වෙලාවෙදී බලලා ඒවා අවසන් කරගන්න ඕනේ. එතෙන් තමන්ට තියරි පාඩම් වලදී වෙච්ච අඩුපාඩුකම් ටික එතෙන්දී හදා ගන්න ඕනේ. මේවා අපව බැලුවා නැතා කියන ප්‍රශ්නයක් නැහැ. පාඩම් කරනවා කියන එකේ දැන් අපි පාඩම් කරනවා හරියට පාඩම් කරලා අපි ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක් කරන කලින් න්‍යායාත්මක දේවල් ටිකක් අඳුරගන්න එපේ නේ. ඒ න්‍යායාත්මක දේවල් අඳුරගන්න ඉස්සෙල්ලා පුතාලා තියරියේදී අනිවාර්යයෙන්ම එක එක පාඩමෙන් පාඩම පාඩම් කරනකොට පාඩමෙන් පාඩම් කරලා අපි රජය සහ ව්‍යාපාර පාඩම් කරනවා පාඩම් කරන්න යන්නේ. ඉස්සෙල්ලා පුතාලා තියරි ටියුට් එක කියවන්න ඕනේ. කියවලා ඒකේ ෂෝට් නෝට් එක හොඳට බලලිවලා මේ තියරි ටියුට් එකේ තියෙන වැදගත් දේවල් ෂෝට් නෝට් එකේ මතක තියාගන්න. ඊට පස්සේ තවත් ඔයාලට ප්‍රැක්ටිකල් ක්වෙස්චන්ස් එකක් ගෙදරදී ලියන්න දීලා ඇති. ඒ ගෙදරදී ලියන්න දුන්න ප්‍රශ්න ටික බලන්න ඕනේ. හරි. ඊට ඒ ටික බලලා ඊට පස්සේ රිවිෂන් එකේ මම දෙන පේපර් දෙක එකක් තමයි TQ පේපර් එකයි PQ පේපර් එකයි. ඒ කියන්නේ තියරි ක්වෙස්චන් පේපර් එකයි ප්‍රැක්ටිකල් ක්වෙස්චන් පේපර් එකයි. මේ පාඩමේ තියරි ක්වෙස්චන් පේපර් එක මම පුතාලට දාලා ඇති. පුතාලා ඒක දැන් බලන්න ඇති. එතකොට ඒක ලියන්න ඇති. එතකොට මේවා පාඩම් කළා තමයි මේ තියරි ක්වෙස්චන් පේපර් එක ලියන්නේ. ඒතර ඒකට මම ආන්සර්ස් දානවා, කියන්නේ උත්තර දානවා, මාකින් ස්කීම් එක දානවා. මේ මාකින් ස්කීම් එක දැම්මම මේවා කරෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ ඒවා නිවැරදි කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒවා ප්‍රැක්ටිකල් ක්වෙස්චන් පේපර් එකට අපි ලියන්නේ. හරි ඊට පස්සේ මොකද නැත්තම් මේ ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක් කරන්න බෑ. මේ නිසා
මේ ප්‍රමාණයක් ඔයා කවර් කරගන්න තු ප්‍රැක්ටිකල් එකක් කරන්න බෑ. දැන් ඔයා නිකන් හිතන්න ડોක්ටර් කෙනෙක්ට එකපාරටම වෛද්‍ය ශිෂ්‍යයෙක්ට රෝගීගේ වක්ගොඩුවක් කපන්න දෙන්නේ නැහැ එකපාරට. එහෙම දෙනවා. රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියාට ලොකු දොස්තර මහත්තයා කියනවා මේ මෙයා අද තමයි වෛද්‍යවරයාට ආවේ. ට්‍රේනින් වෙන්න අද තමයි ආවේ. අදමයි ආවේ. මේ කවුරක්වත් උගන්වන්නේ නැහැ. මම මේ ඔයාගෙන් තමයි මට පුරුදු වෙන්න කියලා කියන්නේ. ඔයාගේ වකුගඩුව මෙයාලව තමයි කපන්න හදන්නේ කියලා එයාගේ අතට පියෙනවා. ලෙඩා කොච්චර ලොකු වකුගඩුව ඇවිද ගන්න බෑ ලෙඩාට. වකුගඩුව දිවිලා බඩේ දිවිලා තියෙන ඇවිද ගන්නවත් බෑ නෙකට ගන්නවත් බෑ. නමුත් ලෙඩා තමන්ගේ ජීවිතයට ආදරය නිසා කොහොම හරි දුවනවා. පැල්ල දුවනවා. මොකද මේ එක්ස්පෙරිමන්ට් කරන්න හදන්නේ මේ රෝගියා. ඒක නිසා මේ එහෙම දෙන්නේ එකපාරට අනිත් එක ඒ ළමයා දන්නේ නැහැ වකුගඩුව තියෙන්නේ කොහෙද කියලාත් හරියට. එළබෑ වෙනම උණ්ඩුක පුච්චි කපලා තමයි අන්තිමට. ඒ රෝගියා. නේද? ඒක නිසා මේ ඉස්සෙල්ලා මේ තියරි වපසරිය හොඳට බලා ගන්න ඕනේ. ඒක බලාගෙන තමයි ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක්, අලුත් ක්වෙස්චන් එකක්, අමුතු જાති ප්‍රශ්නයක්, හරි යාළුවෙක් ගෙනත් දෙන ප්‍රශ්න පත්‍රයක්. හරි මම කියන්නේ මගේම ටියුට් වලින් මගේම පේපර් වලින් ඉගෙන ගන්න ඕනේ කියලා. රටේ තියෙන ඕන පේපර් එකක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි හරියට අපිට තියරි වැල්ලා තියෙනවා නේද? නේද? ඉතින් ඒක නිසා මේ දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක් වුණාම එයා ට්‍රේනින් වෙන්නේ රාගවරෝවලේ නම් රාගවරෝවලට එන මේ රෝගියෙක් විතර නෙමෙයි. එයාට ලංකාවේ ඕන තරක ලෝකේ ඕන තරක මේ රෝගීන්ට වේත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හරියට තියරි ටික ඇඟට වට්ට ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක් අනිවාර්යෙන් කරන්නේ. ඒක නිසා හැමදාම මන්තරේ ජප කරනවා වගේ මේ පිළිවෙල මට කියලා දෙන්න බෑ. ඔයාලා මේ පිළිවෙලට අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ රිවිෂන් පන්තියේ වේගෙට පාඩම් කරන්න ඕනේ. මොකද අපි විභාගෙට මාස 2-3ක් තියෙද්දි අඩුම තරමේ මාස 2ක්වත් තියෙද්දි අපි මේක නවත්තන්න ඕනේ. මේ උගන්වන්න වැඩි. ඊට පස්සේ මේ ඉතුරු මාස දෙකේම අපි කරන්න ඕනේ පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. ඒ පේපර්ස් ප්‍රැක්ටිස් කිරීමෙන් තමයි අපි ඉගෙනගත්ත දේවල් ලියනකොට තියෙන අඩුපාඩු ගන්න ටික හොයාගන්න පුළුවන්. නිසා මට විශ්වාසයක් තියෙනවා මම කරන වැඩසටහන ගැන. ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ ඔබ කරන වැඩසටහන ගැන. මම කොච්චර හොඳ වැඩසටහනක් කළාද කරන්නේ ඔබ මේක අපිට කරන්නේ නැත්නම් ඔයා පොත් බලලා ප්‍රැක්ටිකල් එක ලියනවා. තියරි එක ලියන්නේ ආන්සර්ස් ටික නිකම්ම මම WhatsApp එකේ ගිහුවම නිකම්ම ආවිලා තියෙන කියලා බලන්නේ නැහැ විතර. එහෙම කළා පුතා ඒකක් ගන්න බෑ. ඊට පස්සේ විභාගෙට ප්‍රශ්න අමාරුයි ලියා ගන්න බෑ කියලා බොරුවට ඥාව ඥාව ගාලා වැඩන්නේ. මොකද දෙන වැඩසටහන අනිවාර්යෙන් කරන්න. එක බේත් පෙත්තක් පීලා ඊටු ටික ඇඳයට දාලා ඉවරලා ලෙඩේ හොඳ කරගන්න බෑ. ඒ නිසා දෙන බේත් ටික හරියට බොන්න ඕනේ. ඒ නිසා මට ඒක හැමදාම මන්තරයක් විතර මතුරන්න බෑ. හරි ඔයාලා දැනගන්න ඕනේ මේ එක්සෑම් එක හරියට කරගන්න. ඔයාලා දැක්කනේ දැන් මෙච්චර මොන කොයි ප්‍රශ්න තිබ්බත් මේ විවිධ විෂය ධාරාවල් දැන් කෙමිස්ට්‍රි පේපර් එක ලියපු ළමයි කියනවා මේ ඒක හදලා තියෙන්නේ මේ ලෝකෙ නෙමෙයි කියලා. BS පළවෙනි පේපර් එකේ කොහොමද හැන්නේ? හරි. ඒව තමයි කොවිඩ් තිබ්බා, සහරාන් බෝම්බ ගැහුවා, ඒව කියලා මේ ප්‍රශ්න පත්‍ර ලේසි වෙන්නේ නැහැ. හරි. ප්‍රශ්න පත්‍ර ලේසි වෙනවා. ඒ පාඩම් කරපු වැඩ කරපු ළමයින්ට මොන જાති ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් ඒ ළමයින්ට ඒක ගේමන්නේ. එමයි වැදින දත්. හරි. එවනම් අපි රජශා ව්‍යාපාර PQ 5 පේපර් එකට උත්තර සාකච්ඡා කරමු. රයිට්. ඒකේ පළවෙනි ප්‍රශ්නේ දරුවනේ බලන්න මගේ අතේ පේපර් එක නැති නිසා මම මේ ෆෝන් එකෙන් බලලා තමයි මගේ පේපර් එක තියෙන්නේ. මම ඒකෙන් බලලා උත්තර දෙන්න. රයිට්. ඒකේ පළවෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ? පහද දැන් අපි දන්නවා මේ රජශා ව්‍යාපාර පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ කාරණා. මේකේ තියරිටිකල් ෆ්‍රේම්වර්ක් එක මෙච්චරයි. මේකේ රජය හා ව්‍යාපාර අතර තියෙන සම්බන්ධය කියන එක පිළිබඳ ළමයට අවබෝධයක් තියෙනවා. සම්බන්ධය කියන්නේ රජයේ ව්‍යාපාර මතය අපිනවා, ව්‍යාපාර රජයේ මතය අපිනවා. ඒ දෙන්නට දෙන්න නැතුව බෑ. ඒ රජය සහ ව්‍යාපාර අතර තියෙන සම්බන්ධතාවය, ඒ වගේම රජයේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වෙන හේතු, එහෙම මැදිහත් වෙන ආකාර, මැදිහත් වෙන හේතු සහ මැදිහත් වෙන ආකාර. ඊට අමතරව රජයේ ආර්ථික ප්‍රතිපත්ති රජයේ ආර්ථික අසවලට පාවිච්චි කරන ක්‍රියාමාර්ග තමයි ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ. විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව. ඒ වගේම ළමයින් ෆිස්කල් ප්‍රතිපත්තිය පිළිබඳව අවබෝධය තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව රජයේ ආර්ථික අරමුණු පිළිබඳව අනිවාර්යයෙන්ම දරුවන්ට අවබෝධය තියෙන්න ඕන ආර්ථික අරමුණු පිළිබඳව. හරි. ඒ වගේම රාජ්‍ය ආදායම පිළිබඳව. රාජ්‍ය ආදායම සාමාන්‍ය කරන්නේ කොහොමද? ඒ වගේම රාජ්‍ය වියදම පිළිබඳව ළමයින්ට අනිවාර්යයෙන්ම අවබෝධය තියෙන්න ඕන. මෙන්න මෙච්චරයි මේ පාඩමේ theoretical framework එක එන්නේ. ඔබ දන්නවා රජයේ සහ ව්‍යාපාර පාඩමේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පාරිභෝගික ආරක්ෂණය කියන කොටස. අනිත් එක තමයි රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියන කොටස. මේක තමයි තියෙන කොටස් දෙක.
එතකොට සාමාන්‍ය 50 වගේ තමයි මේක ඉතින් එන්නේ පාරිභෝගික ආරක්ෂණයෙන් 50යි රැකියා ව්‍යාපාරවල 50යි ඒක තමයි එන්නේ. හරි. රයිට්. ඒතර අපි දැන් ඉස්සලා බලමු දැන් ඔබ දන්නවා රජය රට අපේ රට පරිපාලනය කරන ලංකාව කියන එක පරිපාලනය කරන්න රජයේ තියෙන ප්‍රධාන පරිපාලන ව්‍යුහ තුනක්. එකක් තමයි මධ්‍යම ආණ්ඩුව තියෙනවා. මධ්‍යම ආණ්ඩුව කියලා කියන්නේ මධ්‍යම රජය කියන එක. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන එක. ඒ වගේම පළාත් සභාව තියෙනවා. කාලෙක ඉඳලා දැන් පළාත් සභාව අක්‍රිය වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ප්‍රාදේශීය සභා නැත්නම් අපි කියනවා ඒවට කියනවා පළාත් පාලන බල ප්‍රදේශ කියලා. පළාත් පාලන ආයතන තියෙනවා. ඒවට පළාත් පාලන ආයතන වලට ඉන්නේ ප්‍රාදේශීය සභා එනවා. මහනගර සභා එනවා. ඒ වගේම නගර සභා එනවා. ප්‍රාදේශීය සභා, මහනගර සභා සහ නගර සභා තමයි පළාත් පාලන ආයතන වලට එන්නේ. දැන් අපි හිතන රජය සාමාන්‍යයෙන් පුතේ රජය ආණ්ඩුව ගත්තාම ආණ්ඩුව ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වෙන විවිධ ආකාර තියෙනවා. හරි? දැන් රටක අපි ගත්තාම පුතාලා ඕනම රටක තියෙන කියන්නේ ලෝකයේ තියෙන පුළ අර්ථකම තුනයි තියෙන්නේ. මොනවාද ලෝකයේ තියෙන පුළ අර්ථකම? එකක් තමයි සමාජවාදී අර්ථකමේ තියෙනවා. ඒ වගේම ධනවාදී අර්ථකමේ තියෙනවා. ඒ වගේම මිශ්‍ර අර්ථකමේ තියෙනවා. ලෝකයේ රටවල 75% 80ක් විතර ලෝකයේ රටවල සාමාන්‍යයෙන් 50ක් විතර මිශ්‍ර අර්ථකම තියෙනවා. තව 100ට සාමාන්‍ය 40ක් විතර 45ක් විතර ධනවාදී අර්ථකම තියෙනවා. 2ක් 3ක් 5ක් විතර තමයි සමාජවාදී අර්ථකම තියෙන්නේ. සමාජවාදී අර්ථකමේක රාජ්‍ය මෙදිහත් වීම කියන එක 90ක් විතර රාජ්‍ය මෙදිහත් වීම. ඒ කියන්නේ ආර්ථිකයේ සියලු සම්පත් රජයට දීම. ධනවාදී අර්ථකමේක අනිත් පැත්ත පෞද්ගලික අංශෙන් 90ක් විතර සම්පත් ටික දෙනවා. තීරණ ගන්නේ සම්පත් භාවිත කරන්නේ සල්ලි වැඩියෙන් තියෙන්නේ පෞද්ගලික අංශෙට. දැන් ඇමරිකාව, ඉංගලන්තය, ජපානය, චීන වගේ රටවල් ධනවාදී අර්ථකම. දැන් කියුබාව හරි මේ වගේ රටවල් සාමාන්‍යයෙන් තාම සමාජවාදී අර්ථකම තමයි ඒවැය තියෙන්නේ. උතුරු කොරියාව වගේ රටවල් මිශ්‍රාර්ථකම ලංකාව, ඉන්දියාව ඒවා ධනවාදී සහ සමාජවාදී මිශ්‍ර බැලන්ටි. ඒවැය රාජ්‍ය මෙදිහත් වීම 50%යි. පෞද්ගලික අංශෙන් 50%. කොමුණක් රජය අනිවාර්ය ව්‍යාපාර කටයුතු මෙදිහත් වෙනවා. ඒ රජය මෙදිහත් වෙන හේතු තමයි ඇයි ආණ්ඩුව ව්‍යාපාර කටයුතු ඇඟිලි ගහන්නේ? ආණ්ඩුව ව්‍යාපාර කටයුතු වලට මෙදිහත් වෙන හේතු තමයි එකක් තමයි සාර්වත්‍රික කළමනාකරණය සඳහා. සාර්වත්‍රික කළමනාකරණය සඳහා නැත්නම් ආර්ථිකයේ කළමනාකරණය කරන නැත්නම් ආර්ථිකයේ පිස්සු ගෙලින්න පටන් ගන්නවා. ඒ නිසා රටේ තියෙන මිල මට්ටම, සේවා නියුක්තිය, විනිමය අනුපාතය, ඒ වගේ දේවල් ස්ථාවරව පවත්වා ගන්න ආණ්ඩුව අනිවාර්යයෙන් මෙදිහත් වෙන්න ඕනේ. ඊට අමතරව සාර්වත්‍රික කළමනාකරණය සඳහා මෙදිහත් වෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සපයන්න, ව්‍යාපාරිකයෙකුට දිරිගැන්වීම වගේ දේවල් සපයන්න, ඒ වගේම පාරිභෝගිකයව ආරක්ෂා කරන්න, ඒ වගේම සමාජීය ලැබියාව නැත්නම් සමාජ වගකීම් වගේ දේවල් ඉටු කරගන්න නේද? ඒ වගේම සාධාරණත්වය කියන්නේ රටේ තියෙන නැති බේදී නැති කරන්න. ඊට පස්සේ ඊට අමතරව ගතාම උතා මේ අහිතකර ඒකාධිකාරී තත්ත්වයන් ඒකාධිකාරය කියන එක පාලනය කරන්න. ඒ වගේ විවිධ හේතු වලට රජය මෙදිහත් වෙනවා. රජය නිකන් ඉන්නේ ඒ ආර්ථිකය සමාජවාදී වුණත් ධනවාදී වුණත් මිශ්‍ර වුණත් අනිවාර්යයෙන්ම මෙදිහත් වෙනවා. අපි පොඩි අතදරුවක් වෙලා හිටියත්, අපි ළමා වයසේ ඉඳියත්, අපි තරුණ වයසේ ඉඳියත්, කසාද බඳලා ඉඳියත්, මාළු වෙනකොටත් අපි දෙමව්පියෝ ඉඳියොත් අනිවාර්යෙන් අපේ වැඩවලට දෙමව්පියෝ සම්මත වෙනවා. ඇඟිලි ගහනවා. මොකද අපි ඒගොල්ලන්ගේ දරුවෝ නිසා. ඒ වගේ තමයි රටේ ව්‍යාපාර කියලා කියන්නේ රටේ ඉන්න දරුවෝ. ඒක රැකගන්න ආර්ථිකය කියන දරුවෝ රැකගන්න අනිවාර්යයෙන්ම රජයේ මොන අර්ථකමේ ඉන්දියත් අනිවාර්යෙන් අර කාරණාවට මෙදිහත් වෙනවා. එතකොට මේ රජයේ මෙදිහත් වෙනකොට ඒ රජයේ මෙදිහත් වෙන විවිධ ආකාර තියෙනවා. රජයේ මෙදිහත් වෙන විවිධ ආකාර තියෙනවා. නේද? දැන් ඕගොල්ලන්ගේ යාළුවෝ ඕගොල්ලන්ගේ ජීවිතේට මෙදිහත් වෙන එක විදිහට යාළුවෝ විදිහට මෙදිහත් වෙනවා. ඊට පස්සේ තව ගත්තාම හතුරු විදියට මෙදිහත් වෙනවා නේ. සමහරකේ තමන්ගේ ගෙලත් එක තමන්ගේ යාළුවෙක් ඒ වගේ ඒකේ හතුරු විදියට සම්බන්ධ වෙනවා. සහෝදරයන්ට වඩා හොඳ යාළුවෝ ඉන්නවා. ඒ වගේ රජයේ මෙදිහත් කරන විවිධ ආකාරවලට මේ මෙදිහත් කරන ආකාර තමයි එකක් තමයි පුතේ පහසුකම් සපයන්නේ විදියට රජයේ මෙදිහත් වෙනවා. පහසුකම් සපයීමෙන් රජයේ මෙදිහත් වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. ගනුදෙනු කරුවක ලෙසින් මෙදිහත් වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට තරග කරුවක ලෙසින් අනිවාර්යයෙන් මෙදිහත් වෙනවා. තරග කරුවක ලෙසින්. ඒ වගේම
නියාමකෙක් විදියට නියාමකෙක් කියලා කියන්නේ නීති දානවා බලාධිකාර පීඨවන. නීති දාලා බලාධිකාර පීඨවන. ඊට අමතරව පහසුකම් සපයන්නේ ගණතුරුකරුවෙක් තරඟකරුවෙක් නියාමකෙක් හරිද? ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට සම්බන්ධ වෙනවා විවිධ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති පිස්කල් ප්‍රතිපත්ති වගේ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ඒ වගේම බදු අය කරන්නෙක් විදියට සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම බදු අය කරන්නෙක් විදියට සම්බන්ධ වෙනවා විවිධ විදියට රජය සම්බන්ධ වෙනවා. මේ ආකාර වලට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ හේතු ටික ඉටු කරගන්න තමයි මේ ආකාර වලට සම්බන්ධ වෙන්නේ. රජය පහසුකම් සපයන්නේ මොනවාද? පහසුකම් සපයන්නේ විදිහට සම්බන්ධයි යටිතල පහසුකම් සපයන්නේ. නේ? නැත්තම් දිරි ගන්න. රජයේ නීති දාන්නේ මොනවාද? රජයේ නියාමකයෙක් විතර වැඩ කරන්නේ මොකටද? පාරිභෝගිකව රැක ගන්න, සමාජවාදී ඉටු කරගන්න. ඒ වගේ දේවල්. රජයේ තරංකාරයක් කියන්නේ මොකද? නැත්තම් පෞද්ගලික ඒකාධිකාරයක් බිහිවෙනවා. රජයේ බදු ගහන්නේ සමාජ සාධාරණත්වයේ සඳහා. නේ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ සාමාජික කළමනාකරණය සඳහා. ඒ නිසා මේ මාතෘකාතිකේ සම්බන්ධයක් වෙනවා. වාගින් දැන් එතකොට විභාගීය අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ අහන සාම්ප්‍රදායික ප්‍රශ්න තමයි රජයේ මෙදිහත් කරන ආකාර මොනවද කියලා අහන. මේ තියෙන රජයේ මෙදිහත් කරන ආකාර. හරි. ඒක කැටගරයිස් කරන්න කියනවා මේ දැන් මම කියන්නේ රජයේ තියෙනනේ ප්‍රධාන පරිපාලන තන්ත්‍ර තුනක් මධ්‍යම රජයයි පළාත් සභාවයි අනිත් එක මොකද පළාත් පාලන ආයතන. මධ්‍යම රජයේ පළාත් සභාව සහ පළාත් පාලන ආයතන. එතකොට මේ කියන්නේ දැන් මධ්‍යම රජය ගණතුරුකාරයෙක් වෙනවා. පළාත් සභාව ගණතුරුකාරයෙක් වෙනවා. පළාත් පාලන ආයතන ගණතුරුකාරයෙක් විදිහට වැඩ කරනවා. හරි. දැන් මධ්‍යම රජය ගණතුරුකාරයෙක් වෙන්නේ මුළු රට සඳහා. දැන් උදාහරණයක් විදිහට රටට අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නවා විදේශ රටවල. මධ්‍යම රජය. නේ? එතකොට ඒ ගණතුරුකාරයෙක් විදිහට සම්බන්ධ වෙනවා. පළාත් සභාවේ මිලදී ගන්නවා අපි හිතමු විවිධ ආරක්ෂක සේවා අදාළ පළාතට දාලා ආරක්ෂක සේවාවට දාලා භාණ්ඩ ආසය මිලදී ගන්න. ඒතර මේ පළාත් සභාව ගණතුරුකාරයෙක් වෙනවා. පළාත් පාලන ආයතන සමට ආදාහනාගාරයට අවශ්‍ය කරන විවිධ සේවාවන් මිලදී ගන්නවා පෞද්ගලික අංශයෙන්. ඒතර මේ වගේ ගණතුරුකාරයෙක් විතර මේ තුන්දෙනාම සම්බන්ධ වෙනවා. තරගකාරයෙක් විතර මේ තුන්දෙනාම සම්බන්ධ වෙනවා. පහසුකම් සපයන්නෙක් විතර මේ තුන්දෙනාම සම්බන්ධ වෙනවා. අන්න ඒක තමයි අපි පළවෙනි අභ්‍යාසයෙන් අහන්නේ. බලන්න මේ වගුවක් තියෙනවනේ පළවෙනි අභ්‍යාසය. ඒ වගුදියා හොඳට බලන්න. වගුව අහනවා පහත දැක්වෙන්නේ රජයේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ ආකාර දැක්වෙන සටහනකි. මෙම සටහන සම්පූර්ණ කරන්න තියෙනවා. ගණතුරුකරුවෙක් විතර මධ්‍යම රජයේ කරන දේවල් ලියන්න බලන්න ගණතුරුකරුවෙක් විතර ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම. ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම. ඖෂධ මිලදී ගැනීම. ඖෂධ මිලදී ගැනීම. ඖෂධ මිලදී ගැනීම. ඊට පස්සේ පළාත් සභාවෙන් බලන්න පුතේ ආරක්ෂක සේවා ලබා ගැනීම. ආරක්ෂක සේවා ලබා ගැනීම. පළාත් පාලන ආයතන වලින් ආදාහනාගාරයට අදාළ සේවා ලබා ගැනීම. ආදාහනාගාරයට අවශ්‍ය සේවා ලබා ගැනීම. right ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට කොහොම සම්බන්ධ වෙන මධ්‍යම රජය යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට වරාය ඉදි කිරීම විදුලි බලය සැපයීම මධ්‍යම රජයෙන් කරන්නේ. පළාත් සභාවේ මාර්ග නඩත්තුව කරනවා. පළාත් පාලන ආයතන අපද්‍රව්‍ය ඉවත් කිරීම කරනවා. තරඟකරුවෙක් විදියට මධ්‍යම රජය මොකද කරන්නේ? තරඟකරුවෙක් විදියට උදාහරණයක් ලියමු අපි. තරඟකරුවෙක් ලෙසින් රාජ්‍ය සංස්ථා පවත්වා ගැනීම. දැව සංස්ථාව, ඖෂධ නීතිගත සංස්ථාව, පෞද්ගලික ඡත් එක තරඟ කරන්නේ.
පළාත් සභාව ගොඩනැගිලි ඉදිකර කුලියට දීම. එතකොට ඒ පෞද්ගලික අංශයේ ගොඩනැගිලි කුලියට දෙන කට්ටියත් එක්ක පළාත් සභාවේ කට්ටිය තරඟ කරන ගොඩනැගිලි ඉදිකර කුලියට දීම. පළාත් පාලන ආයතන විවිධ අලෙවිසල් පවත්වා ගැනීම. නගර සභා ප්‍රාදේශ සභාවල දින විවිධ අලෙවිසල් පවත්වා ගැනීම. right ඊට පස්සේ ඊළඟ එක බලන්න තරඟකරු ලෙස නියාමකයෙකු ලෙස එක නීති දානවා මධ්‍යම රජයේ රටරම් බලපාන නීති තමයි ඒකදී අදාළ වෙන්නේ. ව්‍යාපාර පැත්තෙම ලියමු අපි. මාර්ග නීති පැනවීම. මහා මාර්ග නීති නැත්නම් මාර්ග නීති පැනවීම. රටරම අදාළ වෙන්නේ. පාරිභෝගික නීති right පළාත් සභාවෙන් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය හවුල් ව්‍යාපාර තනි ව්‍යාපාර වලට දාලා වෙන්නේ ඒක ඒ පළාතකට විතරයි අදාළ වෙන්නේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ඊට පස්සේ පළාත් පාලන ආයතන පරිසර නීති ක්‍රියාත්මක කිරීම ඔය කුණු දාන ඒවා පෝස්ටර් දාන ඒවා ඒ වගේ පරිසර නීති ක්‍රියාත්මක කිරීම right ඊට පස්සේ ඊළඟ එක බලන්න ඒකේ තියෙනවා ප්‍රතිපත්ති සම්පාදකේ මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය පළාත් සභාව පළාතට අදාළ විවිධ ප්‍රතිපත්ති ඔය සමහර වෙලාවට ඔය තියෙන ඔය පොයේ දවස් වලට පන්ති තියන්න බෑ ඒ වගේ ඒව සමහර එක එක පළාත් වලින් තමයි ක්‍රියාත්මක කරන්නේ පළාතට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඊට පස්සේ පළාත් පාලන ආයතන විවිධ මෙහෙයුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ ඉදිරියදා මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය කරන ප්‍රතිපත්ති. විවිධ මෙහෙයුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. right ඊට පස්සේ බදු අය කරන්න විදිහට මධ්‍යම රජයේ ආදායම් බදු වැට් බදු පළාත් සභාව පිරිවැටුම් බදු විකුණුම් මත අය කරන බද්දක් තමයි පිරිවැටුම් බදු පළාත් පාලන ආයතන විනෝද බදු ව්‍යාපාර ස්ථාන බදු ඒවා නගර සභාව වලින් තමයි අය කරන්නේ right හරි ඒකෙන් දෙවෙනි පස්සේ විදිහ තමයි කරන්නේ ඒක ඒ වගුවට තරතුණක් දාගන්න විභාගයේ අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් එන්න පුළුවන් කොටසක් තමයි අපි නම් ඊළඟ කොටසට යමු රජයෙන් ලැබෙන සහයෝගයේ ව්‍යාපාර වලට වැදගත් වෙන්න හේතු මොනවද කියලා දැන් පොඩි කාලේ අපිට හැමදේටම අම්මා ගාගෙන ඉදියට ටිකක් ලොකු වෙනකොට අම්මලා එන්නේ පොඩි කාලේ අම්මා ඉස්කෝලේට යනවා අපි හරි සන්තෝෂයි අපි දුවන ගිහලා අම්මව බදා ගන්න යාළුවන්ට පෙන්නනවා අම්මා මොන හරි කැන්ටින් අරන් දෙනවා අපි හරි කැමති. අපිට ලොකු මහත් වෙනකොට උසස් පෙළ කාලේ වගේනකොට අම්මට පන්තියට ඇවිල්ලා විවරම් කරලා අරන් කරනකොට කැමති නෑ එච්චර. නේ? එහෙම තියෙනවා. ඉතින් සමහරට අපි කැමති නෑ. ඒ වගේ දැන් රජයේ ව්‍යාපාර වලට මැදිහත් වෙනකොට සමහර ව්‍යාපාරිකයෝ කැමති නෑ ටැක්ස් දානවා, නීති දානවා එන කේස් ඉතින්. ඒ වුණාට රජයේ ව්‍යාපාර වලට මැදිහත් වීමෙන් රජයෙන් ලැබෙන සහයෝගය ව්‍යාපාර වලට වැදගත්.
ඒක තමයි දැන් රජය මඟ පෙන්නනවා, හරි මඟ පෙන්වීමක් කරනවා විධිමත් ලෙස ව්‍යාපාරයක් කරන ආකාරය කියන්නේ. සමහර ව්‍යාපාරිකයෝ සිගරට් පොළවල ගණන් තියනවා. ටැක්ස් ගෙවන්නේ. හරි ගිණුම් තියන්නේ. ව්‍යාපාර රෙජිස්ටර් කරලා නැහැ. ණයක් ගන්න ගියාම ව්‍යාපාරය අවජාතකය වගේ රෙජිස්ටර් කරලා නැහැ ව්‍යාපාරය. ව්‍යාපාර ලියාපදිංචි කරන්න අවසර ඒ කියන්නේ ලියාපදිංචි කිරීම සඳහා මඟ පෙන්නනවා. ඒ වගේ අපේ බුද්ධිමය දේපල රැකගන්න අපේ ව්‍යාපාරයේ තියෙන ඉනෝවේෂන් එකක් වෙන කවුරුන් හොරකම් කරොත් ඒක අපිට ගන්න පුළුවන් වාසියක් ඒගොල්ලෝ ගන්න. ඒතර ව්‍යාපාරයේ ඉනෝවේෂන් එකකට ලැබෙන ඒ ස්ථානීය හරියට සුරක්ෂිත කරලා දෙන්නේ රජය. රජයත් එක්ක කටයුතු කිරීමෙන් කීර්තිනාමය වර්ධනය වෙනවා. මහජනයාගේ විශ්වාසය වැඩි වෙනවා. නේ? ඉන්නේ වගේ වාසදායක දේවල් මේ රජයත් එක්ක කටයුතු කිරීමෙන් තියෙනවා. අර එන රාජ්‍ය සහයෝගයේ ව්‍යාපාර වැදගත් වීම හේතුව පිළියුමේ පළවෙනි එක. ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සඳහා වැදගත් වීම. ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සඳහා වැදගත් වීම. ඊට පස්සේ බුද්ධිමය දීපල රැක ගැනීම සඳහා වැදගත් වීම. බුද්ධිමය දීපල සඳහා වැදගත් වීම. දීපල රැක ගැනීම සඳහා වැදගත් වීම. ඊට පස්සේ කීර්තිනාමයේ වර්ධනය සඳහා වැදගත් වීම. කීර්තිනාමයේ වර්ධනය සඳහා වැදගත් වීම. ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම සඳහා වැදගත් වීම. ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම සඳහා වැදගත් වීම. ව්‍යාපාරය අඛණ්ඩ පැවැත්ම සඳහා වැදගත් වීම. ශක්තිමත් නීතිමය රාමුවක් තුළින් ව්‍යාපාර ආරක්ෂා වීම. ශක්තිමත් නීතිමය රාමුවක් තුළින් ව්‍යාපාර ආරක්ෂා වීම. මහජන සහයෝගය සහ විශ්වාසය වැඩි කර ගැනීමට වැදගත් වීම. මහජන සහයෝගය සහ විශ්වාසය වැඩි කිරීමට වැදගත් වීම. විවිධ පහසුකම් සහ දිරිගැන්වීම් ලබා ගැනීමට වැදගත් වීම. විවිධ පහසුකම් සහ දිරිගැන්වීම් ලබා ගැනීමට වැදගත් වීම. යටිතල පහසුකම් පදු සහන ඒ වගේ විවිධ පහසුකම් සහ දිරිගැන්වීම් ලබා දීමට වැදගත් වීම. right. ඒකේ තුන්වෙනි ප්‍රශ්නට යමු අපි. පහත දැක්වෙන්නේ රජයේ ව්‍යාපාරවල මැදිහත් වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල දැක්වෙන සටහනක්. එම ප්‍රතිඵල දැස බලා රජයේ මැදිහත් වීමට හේතුව සඳහන් කරන්න. දැන් මම මැදිහත් වෙන්න හේතු ටිකක් මේ කෝඩ් එකේ මේ පැත්තේ ලිව්වා. ඒ ප්‍රතිඵලයේ දිහා බලලා මැදිහත් වෙන්න හේතුව ලියන්නයි තියෙන්නේ. එහෙනම් වගුවේ පළවෙනි පැත්තේ තියෙනවා මැදිහත් වීමට හේතුව. එමගින් ඇති වෙන ප්‍රතිඵල ඊළඟ පැත්තේ තියෙනවා. වීදි ආලෝකයේ පුස්තකාල රාජ්‍ය ආරක්ෂා නදී ස්ථාපනය කර වෙනවා ප්‍රතිඵලයක් විදිහට. රජයේ මැදිහත් වෙන්නේ ඇයි? පොදු භාණ්ඩ සැපයීම සඳහා. මෙතන හේතු. පොදු භාණ්ඩ සැපයීම සඳහා. ඒ වගේම සෞඛ්‍ය සනීප ආරක්ෂාව අධ්‍යාපනය වැනි සේවා ලැබීම සුබ සාධන සේවා සැපයීම සඳහා. රජයේ මැදිහත් වෙනවා පොදු භාණ්ඩ සැපයීම සඳහා. ඒ සුබ සාධන සේවා සැපයීම සඳහා. ඒවට මේ මුදල් අය කරන්න බෑ. ඒක නිසා ඉතින් පෞද්ගලික අංශ සහභාගී වෙන්නේ නැහැ කොහොමද? ගෙවුම් ශේෂයේ උද්දමනීය සේවා නියුක්ත වෙන විචල්යන් ස්ථාවරව පවත්වන සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා. ඒ වගේම ඍජු වක්‍රබදු අයකර රාජ්‍ය ආදායම් ශක්තිමත් කරන්න සාධාරණත්වයේ සඳහා. සාධාරණත්වයේ සඳහා අංක 5 වරාය ගුවන්තොටුපළ ජාතික ආරක්ෂාව සැපයීම යන ආදී පහසුකම් සැපයීම සඳහා. රජයේ මැදිහත් වෙන පහසුකම් සැපයීම සඳහා.
යටිතල පහසුකම් සැපයීම සඳහා කියලා කාදන්නේ යටිතල පහසුකම් සැපයීම සඳහා. යටිතල පහසුකම් සැපයීම සඳහා. 6 වෙනි එක විදේශීය ව්‍යාපාරයෙන් දේශීය ව්‍යාපාර රැක ගන්න නම් ඒකාධිකාරී පාලනය සඳහා. 7 වෙනි කියවම් තේරෙනවා පාරිභෝගික ආරක්ෂණය සඳහා. පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා. right. එතකොට මේ පාඩමේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ සාමාන්‍ය තියෙන ඕන වගේ දේවල් තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී තියෙන්නේ. ඒ හැඳින්වීමේ කොටසේ තියෙන ඕන වගේ දේවල්. හරි ඊට පස්සේ අපි කතා කරමු රජය ආර්ථිකය පාලනය කරන රජය පාවිච්චි කරන ප්‍රධාන ප්‍රතිපත්ති තියෙනවා දෙකක්. නේද? ආර්ථිකය පාලනය කරන රජය පාවිච්චි කරන ප්‍රධාන ප්‍රතිපත්ති තියෙනවා දෙකක්. මොකද මේ ප්‍රතිපත්ති දෙක ළමයි එකක් තමයි පළවෙනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. දෙවෙනි එක තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය. එකෙන් අපි මුලින්ම කතා කරමු මූල්‍ය ප්‍රතිපත්තිය. මොනවාද ඕගොල්ලෝ මේක ගැන දැනගන්න ඕන මූලික දේවල්? මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණා උද්දමනය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන. ප්‍රශස්ත. නැත්නම් අපි කියනවා රටේ මුදල් සැපයුම කියන එක ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන. ඒක තමයි අරමුණ වෙන්නේ. හරි? නැත්නම් මේකට අපි කියනවා මිල ස්ථායීතාවයේ පවත්වා ගැනීම. මිල ස්ථායීතාවය නැත්නම් මේක කියනවා අභ්‍යන්තර ස්ථායීතාවය කියලා කියනවා. මිල උච්චාවචන වළක්වන එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ වෙන්නේ. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ පිළිබඳ වගකීම දරන්නේ. අර මිල උච්චාවචන පැවැත්වීම නැත්නම් උද්දමනයේ ප්‍රශස්ත උද්දමනය පවත්වා ගන්න මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ වෙන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මොකද කරන්නේ? ප්‍රමාණාත්මක ආකාරයට සහ ගුණාත්මක ආකාරයට ණය පාලනය කරන්නේ. ඒ කියන්නේ මුදල් සැපයුම ප්‍රමාණාත්මක ආකාරයට සහ ගුණාත්මක ආකාරයට පාලනය කරනවා. රටේ මුදල් සැපයුම ප්‍රමාණාත්මක ආකාරයට සහ ගුණාත්මක ආකාරයට පාලනය කරනවා. මොකද මේ ප්‍රමාණාත්මක ආකාරයට සහ ගුණාත්මක ආකාරයට පාලනය කරනවා කියලා කියන්නේ? රටේ මුදල් සැපයුම ප්‍රමාණාත්මක ආකාරයට සහ ගුණාත්මක ආකාරයට පාලනය කරනවා කියලා කියන්නේ මේක. දැන් දරුවෙක්ව හදනකොට හරි ඒ දරුවගේ හැසිරීම පාලනය කරන්න පුළුවන් විදි තියෙනවා දෙකක්. උට ගහලා බැලලා හදා ගන්න පුළුවන් උගේ හැසිරීම හදා ගන්න පුළුවන් ගහලා බැලලා. හරි? දැන් පොඩි කාලේ ළමයිට ගහලා බැලලා ඒගොල්ලන්ගේ හැසිරීම පාලනය කරනවා. හරි? නමුත් ටිකක් ලොකු මහත් වුණාට පස්සේ ගහලා බැලලා හදා ගන්න බෑනේ. දැන් ඕගොල්ලෝ හිතනවා අපේ තාත්තා මගේ පිටිපස්සේ පොල් පිටක් අරන් එළවනවා කියලා දැන් නෑ මගේ දරුවොත් බලයි. මෙන්න අපේ තාත්තා පස්සේ 100ක් වෙනවා පොල් පිටක් අරගෙන කියලා. එයා හිතේ දෙල්ලමක් කියලා. ඔට්ටු දිනනවා. හැබැයි අපිව පාලනය කරන්න ඒගොල්ලෝ ගහන්නේ බණින්නේ නැති වුණාට දැන් අවවාද දෙනවා හික් ගහනවා කතා කරන්න නැතුව ඉන්නවා එක දේවල්. ඒගොල්ලෝ අකමැති දෙයක් කරොත් ඒගොල්ලෝ කතා කරන්න නැති වෙනවා අපිත්. ඒ වගේ ඒගොල්ලෝ ඒකට විරෝධය පානවා. ගෙදරක විරෝධය පාන විදි තියෙනවනේ. ගෙදරක උද්ඝෝෂණය කරලා කළුපටි ඇඳගෙන ටයර් ගිනි තියලා මගේ හැඩයට පඹෙක් හදලා ගිනි තියලා සේවක උද්ඝෝෂණය කරනවා වගේ විරෝධය පාන්න බෑනේ. ගෙදරයි විරෝධය පාන විදි තියෙනවා. ආවා මම කතා කරන්නේ නැහැ ඒකක් හදලා දෙන්නේ. ඒ වගේ අකමැති දෙයක් කළොත් ඒව කරනවා. අපි දන්නේ එතකොට ඒගොල්ලන්ට අකමැති කියලා. ඒකට අපේ සමාජයට ඒක කරන්න නැතුව අපිට දෙමව්පියෝ වටින හින්දා ඒගොල්ලන්ගේ මානසිකත්වය වටින හින්දා අපි සමාජයට අපි අකමැති කරන්නේ නැතුව ඉන්නවා. ඒක ගුණාත්මක ආකාරයට පාලනය කිරීම. ප්‍රමාණාත්මක ආකාරයට පාලනය කරනවා කියන්නේ ගහනවා, බයිනවා, දඬුවම් දෙනවා වගේ දේවල්. ඒ වගේ දැන් මුදල් සැපවුමත් ඒ මුදල් සැපවුම කියලා කියන්නේ දරුවෙක් කියලා ඉඳන් මුදල් සැපවුම කියලා කියන්නේ. මේ මුදල් සැපවුම කියන එක පිස්සු කෙලිනවා. මුදල් සැපවුම කියන එක තමයි අඩු වෙනවා වැඩි වෙනවා. එහෙම වෙන්න බෑ මුදල් සැපවුම. දැන් මුදල් සැපුව රටක මුදල් සැපුව වැඩි වෙනවා කියන මුදල් සැපවුම කියලා කියන්නේ යම් අවස්ථාවක ඔයාගාව තියෙන මුදල් ප්‍රමාණය. යම් අවස්ථාවක රටක තියෙන මුදල් ප්‍රමාණය. ඔයාගාව තියෙන මුදල් ප්‍රමාණය වැඩි වුණොත් ඔයා මොකද කරන්නේ? ඔයාගාව තියෙන මුදල් ප්‍රමාණය වැඩි වුණොත් ඔයාගේ ක්‍රය ශක්තිය කියන එක වැඩි වෙනවා. නේ? ඔයාගාව තියෙන මුදල් ප්‍රමාණය වැඩි වුණොත් ඔයාගේ ක්‍රය ශක්තිය කියන එක වැඩි වෙනවා. ක්‍රය ශක්තිය වැඩි වුණොත් ඔයා භාණ්ඩ හා සේවා වලට කරන ඉල්ලුමක් වෙනවා. ඉල්ලුම කියන එක වැඩි වෙනවා. ඉල්ලුම දරෝනේ වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණොත් භාණ්ඩ හා සේවා වලට කරන ඉල්ලුම වැඩි වුණොත් භාණ්ඩ හා සේවා වල මිල මට්ටමක් වෙනවා. දිගු කාලිනව වෙන්න ඕනේ මේකදී. අද වැඩිලා ඊට වැඩිනවට අඩු වුණාට බෑ. දිගු කාලේනව භාණ්ඩ වල මිල මට්ටම කියන වැඩි වෙනවා. භාණ්ඩ වල මිල මට්ටම වැඩි වීමට දෙන අර්ථකථනය තමයි ආර්ථික විද්‍යාවේ උද්දමනය කියන්නේ. උද්දමනය හොඳ නෑනේ.
උද්දමනේ පාරිභෝගිකයට හොඳ නැහැ. දැන් මේ පෞද්ගලික දවසවල උද්දමනේ වැටිසා පොල් මනින්න ගෙනාව වෙනම වලල්ලක් වගේ එකක්. පොල් මනින වලල්ල. නේ පොඩි පොල් නම් 40. වලල්ලට හරියට වැටෙනවා නම් 60යි. වලල්ලෙන් දාන්න බැර නම් 80යි. ඒ වගේ මිල වැඩි නිසා පාලනය කරගන්න බැරුව ඒ කරපු වැඩ. හාල් එහෙම නේ. පොල් සම්බෝලයි බතු කනවා කියලා කියන්නේ අද මේ වෙනකොට සල්ලිකාරයෙක් තමයි. මොකද පොළුත් ගණන් හාලුත් ගණන්. මිල මට්ටම වැඩි වීම කියන එක හොඳ නෑ. පාරිභෝගිකයට හොඳ නෑ. ඕකේ අනිත් පැත්ත තමයි අවදවණය කියන්නේ. දැන් රටේ මුදල් සැකවුම වැඩි නම් හරි දැන් අපිට ළමෙක් කොරනට වඩා වැඩි දඟලනවා නම් ගහනවා පට්ට යන්න ගහනවා අතපය කඩ කැඩෙන්න ගහනවා. හොඳයි ඊට පස්සේ දඟලන්නේ හැබැයි උට නැගිට ගන්නවත් බැහැ. උට ගහලා නැගිට ගන්නවත් බැහැ. අබ්බගාත වෙලා. හරි අන්කොන්ෂස් වෙලා කියනවා අබ්බගාත වෙලා සිහිය නැතිද. ඒතර කණ්ඩ බොන්නවත් නැගිටින්නේ නැහැ. ඒ වගේ මුදල් සැකවුම වැඩි කියලා මුදල් සැකවුම හින්දනවා කියන්නේ රටේ මිනිස්සුන්ට 7-5ක්වත් අතර දෙන්නේ. ඒ මොකද වෙන්නේ? ආර්ථිකය අබ්බගාත වෙයි. ආර්ථිකයට යන්න බෑ ඉස්සරහට යන්න බෑ. රටක් ඉස්සරහට යන්න මිල පොඩ වැඩි වෙනවා. මිල පොඩ වැඩිනවා ව්‍යාපාරිකයා උනන්දුයි බඩු කරන්නේ. ඒ මිල වැඩි වෙනකොට තමයි පාරිභෝගිකයාගේ වැටුපුත් වැඩි වෙන්නේ. earnings වැඩි වෙන්නේ. බලාපොරොත්තු වැඩි වෙන්නේ. තව හම්බ කරන්න ඕන කියලා තියෙන ආර්ථිකය ඉස්සරහට දුවන්නේ ප්‍රශස්ත උද්දමනයක් තිබ්බා. වැඩි නෙමෙයි ගානට තියෙනවා. දැන් ඒ කියන්නේ මේ මුදල් සැපුව රටක මුදල් සැපුවම අඩු වුණොත් මොකද වෙන්නේ? රටක මුදල් සැපුවම අඩු වුණොත් ජනතාවේ ක්‍රය ශක්තිය කියන එක අඩු වෙනවා. මුදල් සැපුවම අඩු වුණොත් ක්‍රය ශක්තිය අඩු වෙනවා. ක්‍රය ශක්තිය අඩු වුණොත් භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වෙනවා. භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වුණොත් භාණ්ඩ වල මිල මට්ටම පල්ලෙහා යනවා. පල්ලෙහා ගියාම මේකට අපි කියනවා මොකක්ද? අවදමනය කියලා කියනවා. පල්ලෙහා ගියාම මේකට අපි කියනවා අවදමනය කියලා. නේ අපි අවදමනය කියන එක ව්‍යාපාරිකයට හොඳ නැහැ. අවදමනය කියන එක ව්‍යාපාරිකයට හොඳ නැහැ. දැන් ඔයා හිතන්නකො බිත්තරයක් රුපියල් 20ට තිබිලා බිත්තරයක් දෙනවා රුපියල් 20ට. රටේ උද්දමනයක් නිසා මුදල් සැපුම් පාලනය කළා ජනතාවගේ සල්ලිනේ ක්‍රය ශක්තිය පිරිනනවා ඉල්ලුම පිරිනනවා. එහෙම වෙලා මිනිස්සු බිත්තර ඉල්ලන්නේ නැතුව බිත්තර මිල පුළුවන් තරම් පල්ලෙහාට යනවා. පොත කිකිලට කියන්න බෑනේ උඹලා බිත්තර හදන්න එපා කියන. එහෙම නම් කිකිලට කියලා නෑ මුකුල බැදලා තියන්නේ. නේද? උන් කොහොමද බිත්තර දාන්නේ? උන් දන්නේ අපි විකුණන්න ගන්නවද කියලා. නිකන් දානවා. ඉතින් අපි ඒක විකුණනවා. බිත්තරයක් කරනවා 725ක්. බිත්තරයක් 725ක් කියන වැඩක් තියෙනවා. රුපියලක් වඩා බිත්තර 4ක් විකුණනවා. දැන් කිකිලේම දැනගත්තාම කිකිලි බලයි අපෝ මම පස්සපැත්ත ඉරාගෙන බිත්තර දානවා. නේ මම පප්ප කෑස් කියලා බිත්තර දානවා. මේක යන්නේ 725කට. මේක යන්නේ 725. වැඩක් තියෙනවා එහෙම කළා. නේ මේක කළාට නේ. ඒක නිසා උද්දමනයත් හොඳ නැහැ අවදමනයත් හොඳ නැහැ. ඒ නිසා ඕනවට වඩා දරුවෙක් දඟ කරන්න හොඳ නැහැ. දඟ නොකර ඉන්නත් හොඳ නැහැ. දරුවෙක් දඟකාරයෙක් අපි දකින්න ඒ වගේ තමයි ආර්ථික මුදල් සැකසීම. ඒක උප පාලනය කරන්න ප්‍රමාණාත්මක විදිහට පාලනය කරන්න පුළුවන්. ප්‍රමාණාත්මක විදිහට පාලනය කරනවා කියන්නේ රටට ගලා එන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරනවා. රටේ ආර්ථිකයට ගලා එන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරනවා. මේ මුදල් ප්‍රමාණය අඩු වැඩි කරන්න පාවිච්චි කරන උපකරණ තමයි ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ කියන්නේ. ගුණාත්මක ණය පාලනයේදී වෙන්නේ ආර්ථිකයට ගලා එන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරන්නේ නැහැ. ඒ කියන්නේ වට තේරුම් නැත්නම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියන එක තේරුම් නැත්නම් උතේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මෙහෙමයි. ඔයා හිතන්නකො මෙහෙමයි. යම් අවස්ථාවක ආර්ථිකයේ තියෙන මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 4000යි කියලා හිතන්නකො රුපියල් බිලියන 4000 යම් අවස්ථාවක ආර්ථිකයේ තියෙන මුළු මුදල් ප්‍රමාණය බිලියන 4000 මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ඔන්න ආණ්ඩුව මහ බැංකුව මොකද කරන්නේ ආර්ථිකයට තව බිලියන 1000ක් විතර අච්චු ගහලා දානවා කියලා තමයි ආර්ථිකයේ මුදල් සපුව වැඩි වෙනවා මේ ප්‍රමාණාත්මක වැඩි වෙනවා 4000 5000 ඒ ආර්ථිකයට එකතු වෙන ජනතාවගේ අතට එකතු වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒකට කියනවා ප්‍රමාණාත්මක දෙයක් කියලා. ගුණාත්මක දැන් ආණ්ඩුවට පුළුවන් එක්කම මේ සල්ලි ආර්ථිකයට එකතු කරන්න පුළුවන් ආර්ථිකයේ තියෙන සල්ලි ඇදලා ගන්න පුළුවන්. ඔයා දන්නවා මුදල් රටක උද්දමනයකට හේතුව තමයි රටේ ජනතාව වැඩිපුර වියදම් කිරීම. රටේ උද්දමනයට හේතුව රටේ ජනතාව වැඩිපුර වියදම් කිරීම. ඇයි වියදම් කරන්නේ? උන්ගේ අතේ සල්ලි තියෙනවා. එහෙනම් ආණ්ඩුව මොකද කරන්න ඕන? උන්ගේ අතේ සල්ලි තියෙන ආණ්ඩුවේ සල්ලි ටික ඇදලා ගන්න ඕන. ආණ්ඩුව සල්ලි ටික ඇදලා ගන්නවා කියන එකේ තේරුම මිනිහෙක් පාර යනකොට රාජ්‍ය නිලධාරීන් දෙන්නේ කන්දී ඉඳලා ඒ මිනිහාගේ බෙල්ලට පිහියක් තියලා රාජ්‍ය ලාංඡනය එහෙම පෙන්නලා අපි රජයේ කියලා ඒ මිනිහාගේ සල්ලි ටික කොල්ල කරනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඇදලා ගන්නවා කියලා කියන්නේ ඒක නෙමෙයි. මොනවා හරි ස්ට්‍රැටජිස් උපාය මාර්ග පාවිච්චි කරලා ඇදලා ගන්න. දැන් ලස්සන ගෑනලගේ අපේ පැත්තට ඇදලා ගන්න ක්‍රම තියෙන සමහර වාහන පෙන්නනවා, සල්ලි පෙන්නනවා, රත්තරන් පෙන්නනවා.
හොඳ ගුණාංග පෙන්නනවා, hina වෙනවා, දත් පෙන්නනවා, එක එක පෙන්නලා කොහොම හරි ඇදලා ගන්න. ඒ වගේ රටේ දෙන මුදල් ටික මහ බැංකුව තමයි ඒ ඉන්න බලධාරී අය. වෙන ආයතනවල අදින්න බෑ සල්ලි. බුද්ධ ශාසන දෙපාර්තමේන්තුවට අදින්න බෑ ඒ සල්ලි ටික. තේරෙන බුද්ධ ශාසන දෙපාර්තමේන්තුවට ගිහලා ඒ සල්ලි මිනිසුන්ගේ සල්ලි මේ බණ කියලා නහි වීරේන වීරාණී සල්ලි දෙන්න කියලා ඒම අදින්න බෑ. ඒක කරන්න බෑ. නීති දාලා උපකරණ දාලා ආර්ථිකය හසුරවලා සල්ලි අපි දන්නේ නැහැ සල්ලි ටික මහ බැංකුව ඇදගන්න. ඒ ප්‍රමාණය අඩු වැඩි කරනවා නම් ඒවට කියන්නේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ කියලා කියන්නේ. ඒ සඳහා ඒ ප්‍රමාණය අඩු වැඩි කරනවා. තව ක්‍රමයක් තියෙනවා දැන් ආර්ථිකයේ තියෙන රුපියල් බිලියන 4000. ඒවට පුතා තේරෙනවනේ ප්‍රමාණාත්මක උපකරණය කියලා කියන්නේ ආර්ථිකයේ මුදල් සැපවුම සම්පූර්ණ මුදල් සැපවුම අඩු වැඩි කරන උපකරණ. ගුණාත්මක ණය පාලනය කියන එක අදහස් වෙන්නේ ගුණාත්මක ණය පාලනය කියලා කියන්නේ දැන් රුපියල් බිලියන 4000 තියෙන්නේ ඒ තියෙන 4000ම තමයි එහෙම තියෙන්නේ එකපාරට මහ බැංකුව නීතියක් දානවා ගොවියන්ට ණය දෙන්න එපා. ගොවියෝ ඉන්නවනේ උන්ට දෙන්න එපා ණය. ගොවියන්ට ණය දෙන්න එපා. දැන් ගොවියෙක් කෙනා අඹුඩයක් දාගෙන මුදල්ලක් කරේ තියාගෙන එනවා බැංකුවට. ආවට පස්සේ අඹුඩෙන් එන්නේ අඹුඩෙන් නෙමෙයි අරමැදගෙන හරි කමන්නේ එනවා කියලා දන්නකො. එයා කියනවා ගොවියෙක් කියලා. හරි. එයාට ණය දෙන්නේ අපිට ගොවීන්ට ණය දෙන්න එපා කියලා තමයි තියෙන්නේ. අපිට කියන්නේ දීවරයින්ට ණය දෙන්න කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ ඔන්න මිනිහා එනවා බැංකුවට දීවරෙක් වගේ. මාළු කුරීක්කේම අරගෙන ලොකු තොප්පියක් දාගෙන බිලි කොක්ක කරන් නෝන මම දීවරෙක් කියලා. එයාට නෝනට ෂුවර් නෑ. නෝනා කියනවා පොඩ්ඩක් පිටිපස්ස යනවා බලන්න කියලා. ඇයි ගොවිය අඹුඩ ගන්නවනේ. අඹුඩ ගන්න සමහරවිට පිටිපස්ස ටික කළු වෙලා තියෙනවා. හරි ආවලෝ ආවස අපිට පොඩු කරන්න එපා. අමුතු දීවරේ ගොවියෙක් කියලා ණය දෙන්නේ මම විහිළුවක් කළේ. හරිද? ඒ පිටිපස්ස බලන්නේ නැහැ බැංකුවල කට්ටිය. තවත් හරිද? ඒ ඉතින් බලන්න පුළුවන් දැන් සමහර වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ එක ගමනක් උද්ඝෝෂණයක් කළා ගොවියෝ ගෙනල්ලා මේ කොටුවට ගොවියෝ ගෙනල්ලා අමුඩ ගස්සලා උද්ඝෝෂණයක් කළා. ඒ කැමරාකාරයෝ ඒ ගොවියන්ගේ පස්ස පැත්තට මේ කැමරා බලලා තිබුණා. ඒක මේවා හොඳට තියෙනවා. කර වෙලාවක් මුකුත් නැහැ. මොන ගොවියෙක් වැඩ කරනවා නම් එහෙම තියෙන්න බෑ නේ. ඒ අවුවෙන් වැඩ කරන්නේ මේවා ෆුල් ප්‍රෙස් පිට තියෙනවා. ඒ කියන්නේ මේ කවුරුට කැම්පස් වල කොල්ලෝ ටිකක් අරගෙන අමුඩ ගස්සලා උඹ තියලා ගොවියෝ කියනවා. එහෙම නෙමෙයි කෙලිම කුෂියංශයට ණය දෙන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ දීවරංශයට දෙන්න කියනවා, කාර්මිකංශයට දෙන්න කියනවා, IT වලට දෙන්න කියනවා, වෙනත් ස්වයංරැකියාවට දෙන්න කියනවා. හැබැයි කුෂියංශයට දෙන්න එපා කියලා. කුෂියංශයේ පාලනය වෙනවා. කුෂියංශයේ පාලනය වෙනවා. දැන් ඔය හිතනවා අට්ටුකොටු පිරීලා ඉතිරිලා ගිහිල්ලා හරිද හැම තැනම බව භෝග ඉවරයක් නැහැ. වෙලෝඩු විකුණ ගන්න බෑ. හාල් අම්බානක හරිද කනවා මිනිස්සු ඉවරයක් නැහැ. අසන්න වැඩි කියලා හිතන්නකො. Taman හොයාගන්න ඒක කුෂියංශය පාලනය කරන්න ඒ අංශයට සල්ලි දෙන්නේ. අන්න ඒක ගුණාත්මක ණය පාලනය. ඒ කියන්නේ මුදල් ගලා යන දිශාව වෙනස් කරනවා. ඒක තමයි ගුණාත්මක ණය පාලනය කියලා කියන්නේ. මට බැරි පුතාවක් ඉන්න හින්දා මම ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ සහ ගුණාත්මක ණය පාලන උපකරණ කොට වෙන වෙනම පැහැදිලි කරේ. එතකොට දැන් මේ මූල්‍ය ප්‍රතිපත්තිය ආයතනයක මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට පාවිච්චි කරන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ණය පාලන උපකරණ ගත්තාම දැන් දරුණේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. ඒ කියන්නේ ආර්ථිකයට ගලන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරන උපකරණ ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. එක්ක වට්ටම් අනුපාතය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු පොලි අනුපාතය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවෘත වෙළඳපළ නැත්නම් අපි එකට කියනවා විවට වෙළඳපළ කියලා. විවට වෙළඳපළ කටයුතු පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් යාට පාවිච්චි කරන්න පුළුවන් බැංකු පොලි අනුපාතය, විවෘත වෙළඳපළ, වට්ටම් අනුපාතය නැත්නම් විචල්්‍ය සංචිතානුපාතය කියනවා ව්‍යවස්ථාපිත සංචිතානුපාතය වගේ දේවල් පාවිච්චි කරනවා. මේවා වල ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. කෙලින්ම මේ උපකරණ වලින් ආර්ථිකයට ගලන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකයේ ණය ගලන දිශාව ගුණාත්මක ණය පාලන. හරි ආර්ථිකයේ ණය ගලන දිශාව වෙනස් කරන්න පුළුවන් උපකරණ තියෙනවා. උදාහරණයක් තමයි යහපෙළවීම. යහපෙළවීමක් කියලා කියන්නේ කුෂියංශයට ණය දෙන්න කියලා මේ වාණිජ බැංකුවල මැනේජර්ස්ලාට කියනවා එහෙම කරන්න එපා. අපි කාලා බීලා ඉන්න ඕන ඔක්කොටම වඩා අපි කන බත්තටයක් පාසා ගොවියට ණයයි. අර මාළු කෑල්ලක් ගන්න දීවරයට ණයයි. ගොවියට දීවරයට ණය දෙමු අනිවාර්යෙන්ම.
ඒක ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලෝ හිතලම කරන්න ඕනේ සමාජ වාක්‍යමක් කියලා හිතලා කරන්න ඕනේ කියලා. එයාලගේ බ්‍රේන් වොෂ් කරනවා. කරලා කෙලිම ඒ ආචරණ ණයම දානවා. කියන සල්ලි ටිකම තමයි ගලයන දිශාව විතරක් වෙනස් වෙනවා. ඉතින් මේ සාක්කුවේ තියෙන සල්ලි මේ සාක්කුවට දානවා වගේ වැඩක්. ඒ යහපැලීමේ දේවල්. එතකොට තව තියෙන මේකට ශිෂ්ට ප්‍රයෝගයක් කියනවා තමයි. ශිෂ්ට ප්‍රයෝග නැත්නම් තව දෙන ප්‍රතිමූල්‍ය පහසුකම් කියන දේවල් තියෙනවා. දැන් ගොවියන්ට ණය දෙන්නේ කොහොම පොඩ්ඩක් බැංකුව අධිමදි කරනවා. දැන් කොඩියම් බැංකුව මැනේජ්මන්ට් මෙහෙම ඇම්බර් වෙනවා අධිමදි කරනවා වගේ. නිකන් මේ අර පළවෙනි චිත්‍රපටිය බලන්න ගෑනම එක්ක එක්කන් යන්න යවුවා මේ ගෑනම නිකන් අධිමදි කරන්නේ. ඌම අධිමදි කරනවා. මේ බෑ කියලා අධිමදි කරනවා. කොල්ල අහනවා මේ ලැජ්ජයිද? මම දන්නවා ඔයා ලැජ්ජයි කියලා. ලැජ්ජයිද කියලා. ඉතින් කියනවා මට ලැජ්ජයි මට ඉන්න මොකද්ද වගේ. ඊට පස්සේ මේ කොල්ල අහනවා එහෙනම් අපි පන්සලකට යන්න කියලා දුවා මට කියන්නේ. අනේ මට ෆිල්ම් මෝල් ගන්න යන්න බෑනේ. රූම් එකකට වගේ නම් යන්න කියලා කියනවා. කොල්ලට එතනම සීය නැතුව ඇදගෙන හරිද? ඔන්න ඒ වගේ වැඩ. හරිද? දරුවනේ ප්‍රතිමූල්‍ය පහසුකමක් කියලා කියන්නේ දැන් කුෂියන්ෂර් ණය දෙන්නේ කොහොම බැංකුවල අර කට්ටිය අර ගෑනම වගේ අධිමදි කරනවා නේ ණය ගන්න විදියන්නේ මිසු දෙන්නේ අර මේ කොහොම මහා බැංකුව කියන හරි. අපි ඕගලන්ට සල්ලි දෙන්න නම් ඕගොල්ලෝ ඒ සල්ලි ටික දෙන්න පුළුවන්. අපි දෙන සල්ලි ටිකවත් දෙන්න පුළුවන් ද ගොවියෝ ටික හොයාගන්න. මොකද අපිට ගොවියෝ හොයාගෙන කුඹුරට යන්න බෑ මහා බැංකුවට. ඕගොල්ලෝ කොහොමද ප්‍රොමෝට් කරලා ඒ සල්ලි ටික දෙන්න. දැන් කොයි වලට ආපු ලෝන් වගේක් ආවේ. කොයි ලෝන් වගේක් ආවේ. ඔක්කොම මේ සල්ලි ඔක්කොම මහ බැංකුවේ දුන්නා. අදිසරි මේ සල්ලි නොලැබුණොත් ඒ මහ බැංකුවේ පාඩු දරා ගන්න. එදා ප්‍රතිමූල්‍ය පහසුකමක් කියන්නේ. යහපැලමී ප්‍රතිමූල්‍ය පහසුකම මේ වගේම වර්ණාත්මක පොළි අනුපාත. වර්ණාත්මක පොළි අනුපාත කියන්නේ සාපේක්ෂව අඩු පොලියක් නියම කරනවා. වර්ණාත්මක පොළි අනුපාත. සාමාන්‍ය ණය පොළි අනුපාතයේ 10%යි ගෝවීය කෘෂිකාර්මික ණයට 5%යි. දීවරින්ට 2%යි. ඒ වගේ බෝට්ටුවක් ගන්නවා නම් 1%යි. ඒ වගේ අනිත් එක තමයි අප කොන්දේසි නියම කිරීම. ගොවියන්ට ඉඩම් මුකුත් තියන්න කියන්නේ නිකම්ම විල ණය ගන්න දෙනවා. අපි වෙහිකල් ලෝන් එකක් ගන්නවා වෙහිකල් එක අපේට තියන්නේ. අදිසර මොනවද දැක්කොත් අපි වාහනේ උස්සගෙන යනවා. කුෂිකාර්මික ඉඩම අත්පත් කරගන්න. ඒතර ඒ වගේ ඇප ලිහිල් කරන. ඉතින් ඒ වගේ දැන් නිතරම මේ දැන් මොන ප්‍රශ්නාවක් විභාගෙදී තමයි ගුණාත්මක ණය පාලන උපකරණ ලිහිල් කළොත් මොකද වෙන්නේ? ආණ්ඩුව මේවා තියෙන ටයිට්නස් එක අඩු කරනවා ලිහිල් කරනවා. ප්‍රතිමූල්‍ය පහසුකම් දෙනවා වර්ණාත්මක පොළි අනුපාත දෙනවා. ඇප ලිහිල් කරනවා යහපැලමීම් ඇති කරනවා ලිහිල් කළොත් ආර්ථිකයේ මුදල්සපුවමක් වෙනවා මුදල්සපුව වැඩි වෙනවා ආර්ථිකයේ මුදල්සපුව වැඩි වීම වෙනවා ඒක සල්ලි යනවා ආර්ථිකයට හැබැයි මේවා දැඩි කරනවා පුළුවන් තරම් ගොවියෙක් කියන ආම ගොවියට ලොකු පොලියක් දානවා ගොවියට ඇප තියන්න කියනවා ඉඩම විතර නෙමෙයි උදල්ලා අමුඩලේ සෝවා ඇප තියන්න කියනවා එතකොට මුත් කරගන්න දිහන්නේ ගේ ගිරිට බහින විදියකුත් නැහැ අදිසල් ණයවා කරනවා අමුඩලේ සෝවා බැංකුව අරන් කරනවා ඒ වගේ දැඩි කරොත් එහෙම ආර්ථික මුදල් සපුවම කියන එක මක් කරනවා මොකද ආර්ථික මුදල් සපුවම කියන එක අඩු වෙනවා මුදල් සපුවම අඩු වීම හරි ඉතින් ඒක නිසා දැන් අපිට ගුණාත්මක ණය පාලන උපකරණ දැන් රටක උද්දමනයක් දැන් විභාගීය ආව ප්‍රශ්නයක් අපේ රටේ උද්දමනයක් තියෙනවා අපේ රටේ උද්දමනයක් තියෙනවා ඒ උද්දමනය පාලනය කරන්න කියලා ගුණාත්මක ණය පාලන උපකරණ පාවිච්චි කරලා දැන්ටමත් උද්දමනයක් තියෙනවා කියන එකේ තේරුම මොකද්ද ආර්ථික මුදල් සපුව වැඩි කියන එක දැන්ටමත් උද්දමනයක් තියෙනවා කියන එකේ තේරුම ආර්ථික මුදල් සපුව වැඩි කියන එක මුදල් සපුව අඩු කරන්න මේ උපකරණ දැඩි කරන්න නේ ඒතර දැන් අපිට කිව්වොත් එම උද්දමනයක් නෑ අවදමනයක් තියෙන කියලා ඒ කියන්නේ ආර්ථිකයේ දැන්ටත් මුදල් සපුවම අඩුයි කියන්නේ එහෙනම් මුදල් රිලීස් වෙන්න මුදල් ආර්ථිකයට යන්න මේ උපකරණ වල තියෙන ටයිට්නස් එක දැඩිභාවය ඊවි කරනවා එහෙනම් මේවට තියෙන ඇඩ්ජස්ට්මන්ට්ස් දෙකයි තියෙන්නේ ලිහිල් කරනවා දැඩි කරනවා තේරුණා මම කියන්නේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ ගත්තාම අර වගේ නෙමෙයි. ඒවට වෙන ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. මෙතෙන්දී දැන් අපි දැනගන්න ඕනේ මේවා මූලික තේරුම මොනවද දැන් පුතාලා. මෙතන අපි ලේසි එකක් ගමු අපි බැංකු පොලි අනුපාතය කියන මොකක්ද කියලා ගමු. බැංකු පොලි අනුපාතය කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවනේ. ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ්‍ය බැංකුවට ණය දෙනවා. නිකන් නෙමෙයි ණය දෙනවා. ඒ ණය වාණිජ්‍ය බැංකුව මොකද කරන්නේ මිනිස්සුන්ට දෙනවා. වාණිජ්‍ය බැංකුව මිනිස්සුන්ට දෙනවා. හරි එහෙම දෙනකොට දැන් අපිට මහ බැංකුව වාණිජ්‍ය බැංකුවට ණය දෙනකොට මහ බැංකුව වාණිජ්‍ය බැංකුවට ණය දෙනකොට 10% ගන්නවා කියලා දන්නකො වාණිජ්‍ය බැංකුව ඔකට 3%ක් එක්කව ගන්න ජනතාවට 13% ගන්න තමයි දෙන්නේ එහෙනම් දැන් පුතාලට තේරෙනවනේ ආර්ථිකයේ උද්දමනයක් තියෙනවා කියලා තනක ආර්ථිකයේ උද්දමනයක් තියෙනවා. කියන්නේ දැන්ට සල්ලි වැඩි ආර්ථිකය. දැන්ට සල්ලි වැඩි ආර්ථිකය.
දැන්ට සල්ලි වැඩි නම් දැන්ට ඒ කියන්නේ 13 කියන එක මිනිස්සුන්ට එච්චර ගානක් නැහැ. මිනිස්සු අරගෙන පුළුවන් තරම් වියදම් කරනවා. ඔයාට විභාගයට කියනවා ආර්ථිකයේ උද්දමනයක් තියෙනවා බැංකු පොලි අනුපාතය පාවිච්චි කරලා ඒ උද්දමනය අඩු කරන්න කියලා. එහෙනම් මොකද කරන්නේ? නිතරම මතක තියාගන්න සල්ලි ටික මහ බැංකුව තුල තියාගෙන නැත්නම් මහ බැංකුව පැත්තට ඇද ගැනීම තමයි උද්දමනයකදී කරන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි හිඟ කරන්න ඕන ආර්ථිකය. නැත්නම් මිනිස්සු බඩු ගන්න නිසා. උතර මහ බැංකුව මොකද කරන්නේ? මිනිස්සුගේ මුදල් ඉල්ලුම අඩු කරන්න මහ බැංකුව මේ 10 දින එක එකපාරට මහ බැංකුව 15 කරනවා. මහ බැංකුව 15 කරාම වාණිජ බැංකුව කොහොමද 103 ලාභ එක්කව කරන ඉඳ වාණිජ බැංකුව 13 දෙන එක 18 දෙන්නේ. වෙනද 14ට ආපු ණය දැන් 18ට එනින්ද මොකද කරන්නේ? මිනිස්සු සල්ලි ඉල්ලුම් කරන්නේ නැහැ. සල්ලි මුදල් සැපම අඩු වෙනවා, ක්‍රය ශක්තිය අඩු වෙනවා, භාණ්ඩ හාස්‍ය වලින් අඩු වෙනවා, මිල මට්ටම අඩු වෙනවා. උද්දමනය පාලනය කරන්න තමයි බැංකු පොලි අනුපාත ඉහළ යන්නේ. දැන් ඔක අනිත් පැත්ත බැංකු පොලි පල්ලෙහා දානවා. මේ දවස්වල මිනිස්සුන්ට සල්ලි නැති නිසා ආදායම මාර්ග අහිමි වෙලා තියෙන හින්දා මහ බැංකුව වාණිජ බැංකුවට ණය දෙනවා 3 ගන්න. 3යි ණය ප්‍රතිශතය. ඒකට තව 3ක් එක්කව කරලා 6 ගණන් ණය දෙනවා ජනතාව. 13ට තිබ්බ ලෝන් එක 6ට ආවා කියලා කියන්නේ සල්ලි නැති එකයි තියෙන එකයි දෙගොල්ලම ගන්නවා. මොකද ආර්ථිකයේ මේ දවස්වල අවදමනයක් තියෙන සල්ලි නෑ මිනිස්සුන්ට. ආර්ථිකේ දුවන්නේ ආර්ථිකේ ඒකාකාරී වෙලා තියෙන සල්ලි ගලාගෙන යන සලස්නවා මිනිස්සු. වට දෙනවා මම කියන්නේ එතකොට අර අවදමනකාරී තත්ත්වය නැති වෙනවා. බැංකු වල යන පාතේ අඩු කළොත් උදස්කෝ වැඩි වෙනවා. බැංකු වල යන අනුපාතය වැඩි කළොත් උදස්කෝ අඩු වෙනවා. දැන් ඒ වගේ තමයි මේ විචල්්‍ය සංචිත අනුපාතය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. විචල්්‍ය සංචිත අනුපාතය කියලා කියන්නේ පුතේ විචල්්‍ය සංචිත අනුපාතය කියලා කියන්නේ හැම වාණිජ බැංකුවක්ම සෑම වාණිජ බැංකුවක්ම මේ තියෙන වාණිජ බැංකුව නම් මේ තියෙන මහ බැංකුව නම් හැම වාණිජ බැංකුවක්ම තමන්ගේ මුදල් වලින් යම්කිසි ප්‍රමාණයක් මහ බැංකුව තුළ ඩිපොසිට් කරනවා. ලංකා වාණිජ බැංකුව 26ක් තියෙනවා නම් මහ බැංකුව තුළ වාණිජ බැංකුව නම් ගිණුම් 26ක් තියෙනවා. හැම බැංකුවකම මේ ගිණුමක් තියෙනවා. ඒ ගිණුමේ මහ බැංකුව නියම කරලා තියෙන මුදල් ප්‍රමාණය අවමතක්මතු විදිහට තියාගන්නවා. අන්නේ තියාගන්න ඕන ප්‍රමාණය තමයි විචල්්‍ය සංචිත අනුපාතය කියලා කියන්නේ. ඔයා නිකන් හිතන්නකො මිනිහෙක් රුපියල් 100ක් දැම්මම 10ක් යවන්න ඕන මහ බැංකුවට. 90ක් තමයි ආපහු ආර්ථිකයට එක්කව කරන්නේ. මේ යවන්න ඕන 10ට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා. නැත්නම් විචල්්‍ය සංචිත අනුපාතය කියලා. මහ බැංකුව මේක වැඩි කළොත් මොකද වෙන්නේ? මේ 10ක 15 කරනවා. 15 කරොත් 100ක් දැම්මම 15ක් කරේ යනවා. ආර්ථිකයට 90ක් ආපු එකේ 85යි. එහෙනම් මොකද වෙන්නේ? ආර්ථික මුදල්සකම කියන එක අඩු වෙනවා. එහෙනම් ආර්ථිකයේ උද්දමනය පාලනය කරන්න මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මත කරන්න ඕන. වැඩි කරන්න. එතකොට සල්ලි ටික මහ බැංකුව පැත්තට වැඩිපුර ඇදිලා. ඒ වගේම ආර්ථිකයේ අවදමනකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ කියන්නේ සල්ලි නැත්තම් සල්ලි ප්‍රමාණය වැඩි කරන්න. මේක 15 තියෙන එක 2කට අඩු කරන. ඒ කියන්නේ 100ක් දැම්මම 2යි මහ බැංකුවට යන්නේ 98ක් ආර්ථිකයට එක්ක වෙනවා. 85යි මෙච්චර කාලෙක එක්ක 98ක් එක්ක වෙනවා කියන්නේ ආර්ථික මුදල්සකම අපව වැඩි වෙනවා කියන්නේ. ඔය දෙනවා මේවා ඇඩ්ජස්ට් කරනවා. අඩු කරනවා වැඩි කරනවා. අර ගුණාත්මක ඒවා ලිහිල් කරනවා දැඩි කරනවා. මේවා අඩු කරනවා වැඩි කරනවා. එතකොට මේවා කටපාඩම් කරගන්න බෑ. කටපාඩම් කරගත්තොත් ඔයාලට ලියා ගන්න බෑ. විවෘත වෙළඳපොළ කියලා කියන්නේ විවෘත වෙළඳපොළ දැන් මේ පාර 2020 DS පේපර් එකකට ඇහුවා රජයේ ස්වරූප පත්‍ර කියන්නේ මොනවද කියලා. රජයේ ස්වරූප පත්‍ර කියලා කියන්නේ රජයට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා රජයේ බැංකුව තමයි මහ බැංකුව. රජයට අවශ්‍ය කරන මුදල් ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් ආර්ථිකය නිකුත් කරන විවිධ උපකරණ තමයි මේ රාජ්‍ය ස්වරූප පත්‍ර කියලා කියන්නේ. ඉතින් ආණ්ඩුව ඒ රාජ්‍ය ස්වරූප පත්‍ර වල ස්වභාවය තමයි ඒවා නිකුත් කරනවා කල්පිරෙනවා. නිකුත් කරනවා කල්පිරෙනවා. ඒ කියන්නේ මේ හරියට මේ වගේ. දැන් මාස 6ක වටිනාකමක් මාස 6න් කල්පිරෙන මාස 6න් එක්ස්පයර් වෙන රුපියල් මිලියන අපිට රුපියල් මිලියන 100ක රුපියල් මිලියන 100ක ස්වරූප පත්‍රයක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත්‍රයක් තියෙනවා. ඕක මහ බැංකුව විකුණනම සරලවම කියලා දෙන්නේ මහ බැංකුව විකුණනවා මිලියන 80කට. මිලියන 100ක මිලියන 80කට විකුණනවා. එතකොට මේක කවුරු හරි ගන්නවනේ කෙනෙක් අපිට මිනිහෙක් හරි වාණිජ බැංකුවක් හරි කවුරු මේක ගන්න. අර ටික එයා මේක මාස 6ක් අතේ තියාගෙන ඉඳලා අපව මහ බැංකුවට දුන්නා මහ බැංකුව මිලියන 100ම දෙනවා. ඔයාලට තේරෙනවද මම කියපොදී? 100 එකක් 80ට නිකුත් කරන්නේ. ඩිස්කවුන්ට් කරලා දෙන්නේ. ඒ කියන්නේ 100ක් තමයි වැලිඩ් එක 80ට තමයි මේ වාණිජ බැංකුව ගන්නෙ. ඒතර වාණිජ බැංකුව ගාව තියෙන මුදල් මහ බැංකුවට මිලියන 80ක් යනවා. මේකේ තියෙන සල්ලි වලින් මිලියන 80ක් මහ බැංකුව පැත්තට යනවා. ඒ කියන්නේ ආර්ථික මුදල් සපුව මිලියන 80කින් අඩු වෙනවා. ඒ වගේ බැංකුව කීයක් මේවා ගන්නවද? දැන් එතකොට මහ බැංකුවට උවමනාව තියෙනවා නම් ආර්ථිකයේ මුදල් සපුවම පාලනය කරන්න යා මේ විවෘත වෙළඳපොළේ. කොටස් වල නැත්නම් විවෘත වෙළඳපොළේ
විවෘත වෙන පිටේ සුරුකුම්පට්ට විකිණීමක් කරනවා. ඒතකොට ඒවා මිලදී ගන්න ඉඳ වාණිජ බැංකුවල ද්‍රව්‍යශීලතාවය මුදල් ප්‍රමාණය අඩු වෙලා මහ බැංකුව පැත්තට යනවා. හැබැයි ඔය තත්ත්වෙ තියෙන්නේ මාස 6යි. මාස 6කට පස්සේ මේවා කල් පිරෙනවා. කාලය ඉක්ුත් වෙනවා. ඉක්ුත් වුණාට පස්සේ මේ වාණිජ බැංකුව මහ බැංකුවට ගිහිල්ලා සුරුකුම්පට්ටේ බාර දුන්නාට පස්සේ මහ බැංකුව මොකද කරන්නේ? මිලියන 100ක් මේකේ මූණ දෙය තියෙන මිලියන 100යි කියලා මිලියන 100 මෙයාට දෙනවා. ඒතර ආර්ථික මුදල් සපුවමක් කරනවා. ආපහු වැඩි වෙනවා. ඒතර ළමයි හිතනවා සර් එතකොට දැන් කොහොමද සර් මාස 6කට පස්සේ මේක දරා ගන්න බැරි විදිහට වැඩි වෙනවනේ. එහෙම නැහැ. හැම සිකුරාදා දවසකම මහ බැංකුව සුරුකුම්පට්ටමක් කරනවා නිකුත් කරනවා. හැම සිකුරාදා දවසකම නිකුත් කරනවා. ඒකෙන් ආර්ථික මුදල් සපුවමක් කරනවා. මහ බැංකුව පැත්තට යන අඩු වෙනවා. කල් පිරෙන්න නිකුත් කරනවා. හරි කල් පිරෙනවා නිකුත් කරන යා බැලන්ස් කරනවා. ළමයිනේ ආර්ථිකය පාලනය කරන්න මේ එක උපකරණයකට බෑ. ආර්ථික මුදල් සපුවම පාලනය කරන්න මේ එක උපකරණයකට බෑ. ගෑණියෙක්ව තෘප්තිමත් කරන්න සල්ලි විතරක් තිබිලා මදි. හරි. ඒකට ආදරය දෙන්න ඕනේ, සල්ලි දෙන්න ඕනේ, තව දේවල් දෙන්න ඕනේ, රැකවරණය දෙන්න ගොඩාක් දේවල්. ඒ තෘප්තිය කියන එක රැඳෙන්නේ ඒකේ. එක දෙයකින් නෙමෙයි මේ උපකරණ එකක් නෙමෙයි මේ ඔක්කොම එකපාර ඇඩ්ජස්ට් කරනවා. ඒ කියන්නේ මේ ඔක්කොම අඩු වැඩි කරලා පවත් කරන ලොකු ප්‍රොසෙස් එකක් මේක. නැත්තම් මේ උද්දමනය කියන එක පාලනය කරන්න බෑ. වර්ධනය නම් කියන්නේ සුරුකුම්පට්ට නිකුත් කරොත් ආර්ථික මුදල් සපුව වැඩි වෙනවා. සුරුකුම්පට්ට නිකුත් කරොත් ආර්ථික මුදල් සපුව අඩු වෙනවා. මහ බැංකුව පැත්තට යනවනේ. ඒ වගේම සුරුකුම්පට්ට කල් පිරුණාම ඒ කල් පිරුණාට කියන්නේ මහ බැංකුව යලි මිලදී ගැනීම කියන්නේ. කල් පිරුණාට කියන්නේ මහ බැංකුව ආපසු මිලදී ගැනීම. කියන්නේ මහ බැංකුව විසින් ආපසු මිලදී ගැනීම. කල් පිරුණ සුරුකුම්පට්ට ජනතාවගේ සහ වාණිජ බැංකුව වලින් රීකෝල් කරනවා, ආපහු ගන්නවා. ඕක අරන් ඉන්න අපි වලට සල්ලි දෙන්නේ. දැන් ආපසු මිලදී ගත්තොත් ආර්ථික මුදල් සපුව වැඩි වෙනවා. ඔන්න වගේ දේවල් තමයි තියෙන්නේ. ඒතර වට්ටම් අනුපාතය කියලා කියන්නේ ඒ වගේම දෙයක්. වට්ටම් අනුපාතය කියලා කියන්නේ දැන් කාට හරි මේ ගත්ත සුරුකුම්පට්ට තියෙනවනේ. මේ ගන්න සුරුකුම්පට්ට දැන් වාණිජ බැංකුවක් ඔය හිතන්නකො මේම දැන් ඉන්ටර්නැෂනල් බැංකුව කියන ආයතනය හරි වටිනාකම් තමයි ඉන්ටර්නැෂනල් බැංකුව කියන ආයතනය HNB බැංකුව කියන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අරන් තියනවා රුපියල් කෝටි 10ක සුරුකුම්පට්ටය. අද ගත්තේ අපි තව පළවෙනිදා කියලා හිතන්නකො අද ගත්තේ සුරුකුම්පට්ටය. මේක කල් පිරෙනවා තව මාස 6කින්. මේක කල් පිරෙනවා තව මාස 6කින්. හරිද? මෙයාට ඕනම් පුළුවන් හරිද? මාස 6කින් කල් පිරෙනවා මේ. මෙයාට මේ ඉන්ටර්නැෂනල් බැංකුවට දැන් මේ කෝටි 10 ආපහු ගන්න නම් මහ බැංකුවෙන් ආපහු මේ කෝටි 10 ගන්න නම් මේක මාස 6ක් කරනකම් අතේ තියාගෙන ඉන්නවා. හරි. නමුත් එයාට සල්ලි අදිස්සියක් දෙනවා කියලා හිතන්න. එයාට මොකක්ද සල්ලි අදිස්සියක් දෙනවා කියලා හිතන්න. ඒ වගේ සල්ලි අදිස්සියක් දෙනවා නම් හිතන්න මේ විදිහට කරන්න නැත්නම් අමාරුයි. අපි මෙහෙම පැහැදිලි කරමුකෝ මේ පැහැදිලි කරමු. අපි තව රුවන් කියලා මිනිස්සෙක් ඉන්නවා කියලා දාන්න රුවන් කියලා මිනිස්සෙක් ඉන්නවා. රුවන් ගාව තියෙනවා කෝටි 10ක සුරුකුම්පට්ටය. රුවන් ගාව තියෙනවා කෝටි 10ක සුරුකුම්පට්ටය. ඕක කල්පිරෙන්නේ මාස 6කින් කියලා දාන්න. රජයෙන් ගත්ත සුරුකුම්පට්ටය. මාස 6 කියන්නේ මාස 6ක් මතේ තියාගෙන ගියාම තමයි මේ කෝටි 10 හම්බෙන්නේ. රුවන් ආයෝජනය කළ දෙන්නේ කෝටි 8යි කියලා දාන්න. කල්පනා කෝටි 10ක් හම්බෙන්නේ. හරිද? දැන් රුවන්ට සල්ලි අදිස්සියක් කරලා ඉඩමක් සෙට් වෙලා ඊටම ගන්න ඕනේ යා. ඉක්මනට ගන්න ඕනේ යා. නමුත් දැන් මේ සල්ලි ගන්න තව මාස 6ක් අතේ තියාගෙන ඉන්න බෑ මේක මේ මාස 6ක් තියාගෙන ඉන්න බෑ. ඒක රුවන්ට බැයිද මේක ටක් ගාලා රුවන්ට තියෙන ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ සුරුකුම්පට්ටේ කොටස් වලට අරන් ගිහිල්ලා දැන් මේ කෝටි 8 නේ යා ගත්තේ කල්පනාව 10ක් හම්බ වෙනවනේ යාට පුළුවන් නම් මේක විකුණන්න කෝටි 9කට 9.25කට 10කට අඩු ගන්න විකුණලා යාගේ මුදල කව කරගන්න බෑ. විදන් කරලා තියෙන 8යි. හැබැයි ඒතකොට යාට සුරුකුම්පට්ටේ අයිතිය සම්පූර්ණ නැහැ. නැත්තම් මෙයාට පුළුවන් මේක තියෙන ණයක් ගන්නවා වගේ දෙයක් කරන්න පුළුවන්. මේ සුරුකුම්පට්ටෙත් එයාට ඕනේ නම් එයාට තව මාසයක විතර ආසල්ලි හම්බ වෙනවා නම් සුරුකුම්පට්ටේ විකුණලා එයාට අවාසී නම් එයාට පුළුවන් මේක අපිට විතර ණයක් වගේ දෙයක් ගන්න. එයාට ඕන පුළුවන් මේක වාණිජ්‍ය බැංකුවකට අරගෙන යන්න. වාණිජ්‍ය බැංකුවකට අරගෙන ගිහිල්ලා මේ කෝටි 10 සුරුකුම්පට්ටේට වාණිජ්‍ය බැංකුවකින් ඔෆර් එකක් ඉල්ලනවා. වාණිජ්‍ය බැංකුවකට මේක අපේට තියෙන ණයක් ගන්න. ඒ ණයක් ගන්නකොට දෙන අනුපාත තමයි වට්ටම් අනුපාතය කියලා කියන්නේ. ඒ ණය ගන්නකොට එහෙම ණය ගන්නකොට මේ සුරුකුම්පට්ටට දෙන කියන්නේ ණය ගන්නකොට ඒ දෙන ණය කියන්නේ ඒ දෙන ණය මුදලට අය කරන පුලියක් වගේ දෙයක් තමයි වට්ටම් අනුපාතයක් කියලා කියන්නේ. හරිද? ඒකත් අඩු වැඩි කරන්න පුළුවන්. ඒකත් අඩු වැඩි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර ඒක ගොඩක්
ඒ වට්ටමනුපාතය සෑහෙන වැඩි කරනවා කියලා තමයි සෑහෙන වැඩි කරනවා වට්ටමනුපාතය. ඒ අය කරන පොලිය වගේ එක අය කරන පොලිය වගේ එක සෑහෙන වැඩි කරනවා. හරි? ඒ වැඩි කරොත් තුරුවන් ගිහලා ඒක ගන්නේ මේ වට්ටමනුපාතය කියන්නේ පොලියක් කියලා හිතන්නකො මේ ණය ගන්නකොට මේ සුරුකුප්පට්ටේ දාලා ණය ගන්නකොට ගන්න පොලිය වැඩි කරනකොට තුරුවන් කෙනෙක් කෙනා ගිහලා ණය ගන්නේ වාණිජ බැංකුවේ. එයා අතේ සුරුකුම් පට්ටේම තියාගෙන ඉන්න. එතකොට ආර්ථිකයේ මුදල් එක්කව වෙන්නේ. රුවන් මේක සල්ලි කරගත්තොත් තමයි ආර්ථික මුදල් එක්කව වෙන්නේ. සමහරවිට වට්ටමනුපාතේ වැඩි කරලා දානවා. මම බැලුවා. එහෙම වැඩි කරාම ආර්ථික මුදල් සමම අඩු වෙනවා. සමහරවිට වට්ටමනුපාතේ අඩු කරනකොට. වට්ටමනුපාතේ කියන්නේ ආයතන පොලිය වගේ එක අඩු කරනකොට. එහෙම අඩු කරාම ආර්ථික මුදල් සමම වැඩි වෙනවා. මේ අතේ තියාගෙන ඉන්නවට වඩා අපේට තියලා සල්ලි අරගෙන මොනවද කරන්න පුළුවන්. ඒතර වට්ටමනුපාතයත් අඩු වැඩි කළා ආර්ථික මුදල් සපොම කෙනෙක් පාලනය කරන්න පුළුවන්. මොනෝම තමයි ඒ මුදල් සපොම ආශ්‍රිත උපකරණ කියන හැසිරෙන්නේ. ඔය මෙයාලා සමහරවල්ට තීරපන්ති වල අවබෝධ කරගත්තේ නැති ළමයි ඉන්න තමයි මම වැඩිපුර මේක වෙනම විදිහකට පැහැදිලි කරේ. හරි වට්ටමනුපාත ටික අමාරුයි තේරුම් ගන්න. ඒතර කල්පනාවෙන් පොඩක් ඒවා ලියලා කරලා හැසිරෙන විදිය පිළිබඳව අවබෝධයක් ගන්න. හරි හරි එමනම් අපි දැන් රිවිෂන් පන්ති ඊළඟ ඒ පේපර් එකේ ඊළඟ කොටස අපි සාකච්ඡා කරමු. අපිට තියෙන හතරවෙනි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න. රාජ්‍යීය ආර්ථිකයේ හැසිරීම සඳහා භාවිත කරන ප්‍රධාන ප්‍රතිපත්ති අතර ප්‍රමුඛතම ප්‍රතිපත්තිය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ. පහත දැක්වෙන අවස්ථාවලදී ආර්ථිකයේ මුදල් සපොම අඩු වේද වැඩි වේද යන්නේ ඉදිරියෙන් ලියන්නේ. අඩු වේද වැඩි වේද යන්නේ ඉදිරියෙන් ලියන්නේ. හරි වට්ටමනුපාතිකයේ ඉහළ නංවන. වට්ටමනුපාතිකයේ ඉහළ නැංගුවාම ආර්ථික මුදල් සපොමක් වෙනවා අඩු වෙනවා. ආර්ථික මුදල් සපොම අඩු වෙනවා. ආර්ථික මුදල් සපොම අඩු වෙනවා. ඊට පස්සේ මහා බැංකු පොලිය අනුපාතය ඉහළ නංවන. බැංකු පොලිය අනුපාතය ඉහළ නැංවුවාම නේද වාණිජ්‍ය බැංකුත් තමන් පොලිය ඉහළ නංවනවා. ඒතර ආර්ථික මුදල් සපොම අඩු වෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත දානවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත දැම්මම මොකද වෙන්නේ? වාණිජ්‍ය බැංකුවල සල්ලි වැඩිපුර මහා බැංකුවට යන්නේ. ඒතර මුදල් සපොමක් වෙනවා වැඩි වෙනවා. මුදල් සපොම වැඩි වෙනවා. ගුණාත්මක ණය පාලන උපකරණ දැඩි කරනවා. ගුණාත්මක ණය පාලන උපකරණ දැඩි කරොත් ආර්ථික මුදල් සපොමක් වෙනවා අඩු වෙනවා. ඒ කියන්නේ ආර්ථික මුදල් ගලාගෙන යන්නේ. මහා බැංකුව සුළුකුම් පත්‍ර ආපසු මිලදී ගන්නවා. මහා බැංකුව නිකුත් කරපු සුළුකුම් පත්‍ර ආපහු මිලදී ගන්නකොට ඒගොල්ලෝ ගත්ත ගානට වඩා වැඩි ගාණක් ඒ මනුස්සයට දෙනවා. ඒ කියන්නේ සුළුකුම් පත්‍රේ මුණතගේම දෙනවා. ඒතර මේ වැඩිපුර සල්ලි කොමන සල්ලි ටික ආර්ථිකයට එක්කව වෙනවා. ඒතර මුදල් සපොම වැඩි වෙනවා. right ඊට පස්සේ බලන්න පහත දැක්වෙන්නේ පහත දැක්වෙන ආර්ථික තත්ත්වයන් සහ එම තත්ත්වයන් පාලනය සඳහා භාවිත කළ යුතු උපකරණ කීපයක් තමයි පල්ලෙහා දැක්වෙන පස්වෙනි ප්‍රශ්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ඔබගේ දැනුම භාවිත කරමින් මෙම අභ්‍යාසය කරන්න. ආර්ථික තත්ත්වය තමයි උද්දමනය. භාවිත කරන උපකරණය බලන්න. භාවිත කරන උපකරණ තමයි විචල්්‍ය සන්තනුපාතය. දැන් ඔයා මතක තියාගන්න උද්දමනයක් තියනවා කියන එකේ තේරුම තමයි ආර්ථිකයේ මුදල් සපොම වැඩි. එන ආර්ථිකයේ මුදල් එකතු වෙන එක වළක්වන්න ඕනේ. එන විචල්්‍ය සන්තනුපාතය මත කරන්න ඕනේ වැඩි කළ යුතුයි. විචල්්‍ය සන්තනුපාතය වැඩි කරාම වාණිජ්‍ය බැංකු තමන් ගාව තියෙන සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් කොට දෙවන්න මහා බැංකුවට යවන්න. ඒතකොට වාණිජ්‍ය බැංකු වල ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා. අඩු වෙලා මුදල් ලබා දීමේ හැකියාව අඩු වෙනවා. ඒතකොට වැඩි කළ යුතුයි. අවදමනයක් තියෙන්නේ බැංකු පොලේ අනුපාතන මොකද කරන්නේ? ඒ කියන්නේ අවදමනය නැති කරන්නේ. ඒ කියන්නේ සල්ලි නෑ. මිනිස්සුන්ට සල්ලි නැත්නම් මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන. බැංකු පොලේ අනුපාතය අඩු කළ යුතුයි. ආර්ථිකයේ තියෙන උද්දමනය විවෘත වෙනකොට මොකද කරන්න ඕන? උද්දමනයක් තියෙනවා නම් සල්ලි දැන් වැඩි ආර්ථික. එහෙනම් තියෙන සල්ලි ටික ඇද ගන්න ඕනේ. එහෙනම් මහා බැංකුව සුළුකුම් පට්ට නිකුත් කළ යුතුයි. මහා බැංකුව සුළුකුම් පට්ට නිකුත් කළ යුතුයි. අවදමනයක් තියෙන්නේ. ඒ කියන්නේ ආර්ථික සල්ලි නෑ. ගුණාත්මක ණය පාලන උපකරණ මොකද කරන්නේ? ගුණාත්මක ණය පාලන උපකරණ ලිහිල් කළ යුතුයි. ඒකට නැති සල්ලි ආර්ථිකයට ලැබෙනවා. අවදමනයක් තියෙන. කියන ආර්ථිකයේ සල්ලි නැහැ. එහෙනම් සල්ලි එකතු කරන්න ඕනේ. සල්ලි එකතු කරන්න වට්ටම අනුපාතය අඩු කළ යුතුයි. වට්ටම අනුපාතය අඩු කළ යුතුයි. එතකොට අඩු කරාම වට්ටම අනුපාතය අඩු කරාම මිනිසුන් තරම් තමන් ගාව තියෙන සුරුකුම් පට්ට දීලා ණය අරගෙන ආර්ථික කටයුතු වල පාවිච්චි කරනවා. දැක්කනේ වැඩි අමාරුයි පුතේ. අමාරුයි අභ්‍යාස. හයවෙනි අභ්‍යාසය. ඔයාලට මම පොඩ්ඩක් කියලා දුන්නා මේ අභ්‍යාස නැත්තම් මම කියලා දෙනකොට තේරෙන්නේ නැති නිසා. එකපාරට පොල්ලෙන් ගියෝ වගේ අඩු කළ යුතුයි වැඩි කළ යුතුයි අඩු කළ යුතුයි වැඩි කළ යුතුයි කියද්දී උඩමින් බල ඉන්නේ. දැන්ට සමහරව එහෙම කරනවා මට පේනවා දැන්. පහත උපකරණ හැසිරුවේ හැකි ආකාරය දැක්වෙන වගෝ සම්පූර්ණ කරන්න.
බැංකු පොලි මුදල් සැපවම වැඩි කරන්න නම් බැංකු පොලි අනුපාතය අඩු කළ යුතුයි. මුදල් සැපවම අඩු කරන්න නම් බැංකු පොලි අනුපාතය වැඩි කළ යුතුයි. විචල්්‍ය සන්ධ අනුපාතය මුදල් සැපවම වැඩි කරන්න නම් විචල්්‍ය සන්ධ අනුපාතය මොකද කරන්න? අඩු කළ යුතුයි. මුදල් සැපවම අඩු කරන්න නම් විචල්්‍ය සන්ධ අනුපාතය වැඩි කළ යුතුයි. වට්ටම් අනුපාතය මුදල් සැපවම වැඩි කරන්න නම් වට්ටම් අනුපාතය අඩු කළ යුතුයි. මුදල් සැපවම අඩු කරන්න නම් වට්ටම් අනුපාතය වැඩි කළ යුතුයි. විවෘත වෙළඳපොලේ මුදල් සැපවම වැඩි කරන්න නම් සුරුකුම්පත්‍ර නිකුත් කළ යුතුයි. සුරුකුම්පත්‍ර ආපසු මිලදී ගත යුතුයි. කලපිරිච්චේව ආපහු ගන්නකොට සල්ලි වැඩිපුර ආර්ථිකයට යනවා. මුදල් සැපවම අඩු කරන්න නම් සුරුකුම්පත්‍ර නිකුත් කළ යුතුයි. මුදල් සැපවම වැඩි කරන්න නම් ගුණාත්මක ණය පාලන උපකරණ ලිහිල් කළ යුතුයි. මුදල් සැපවම අඩු කරන්න නම් ගුණාත්මක ණය පාලන උපකරණ වැඩි කළ යුතුයි. right. ඔන්නේ මුදල් සැපවම පිළිබඳව තමයි තියෙන ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ ගුණාත්මක ණය පාලන උපකරණ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම දැන් පුතාලට මේ පාඩමේදී අහන කා වැදගත්ම කොටසක් තමයි උදාහරණ මේ පාඩමේදී අහන තව වැදගත්ම කොටසක් තමයි රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම පිළිබඳව මේ පාඩමේදී වැඩිපුර ප්‍රශ්න අහනවා. දරුවනේ රාජ්‍ය ආදායම කියන එක සමන්විත වෙනවා කොටස් දෙකකින්. එකක් තමයි බදු ආදායම. අනිත් එක පුතාලා බදු නොවන ආදායම. බදු ආදායම සහ බදු නොවන ආදායම. දැන් 2020 මහ බැංකු වාර්තාව තමයි 2019 මහ බැංකු වාර්තාව තමයි 2021 ළමයින්ට බලපෑම් විභාගය. 2019 මහ බැංකු වාර්තාව. මට මතකයි මම කියන්නම් මට මතක හැටියට බදු ආදායම ගත්තාම ලංකාවේ බදු ආදායම 92ක් විතර තියෙනවා මුල් රාජ්‍ය ආදායමේ බදු ආදායම විතර. බදු නොවන ආදායම කියන්නේ 108යි 2019 මහ බැංකු වාර්තාව. හරි. ඒකේ ලංකාවේ බදු ආදායම සමන්විත වෙනවා පුතා වැඩ් බද්ද අපි කියන්නේ එකතු කළාගේ මත බද්ද ඒ වගේම ආදායම් බදු වගේ දේවල් ඒ වගේම තීරු බදු වගේ දේවල් ඒ වගේම නිෂ්පාදන බදු වගේ දේවල් ඒ වගේම අනෙකුත් බදු නැත්නම් අපි කියනවා වෙනත් බදු වගේ දේවල් සාමාන්‍ය මේවැ ප්‍රතිශතන විභාගෙදී අහන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ලංකාවේ බදු ආදායමට 2018 තිබ්බ එක නෙමෙයි 2019 දී වෙනස් වෙලා 2019 ලංකාවේ බදු ආදායමට වැඩිම ආදායමක් දුන්නේ නිෂ්පාදන බද්දේ. හැබැයි දැන් ඕලන්ට විභාගයට එන 2019 අවුරුද්දේ ලංකාවේ ආදායමට වැඩිම ආදායමක් දෙන්නේ වැඩ් බද්දේ. හරිද? බදු නොවන ආදායම් ගත්තාම බදු නොවන ආදායම් දෙනවා ගාස්තු හායට. මේක තමයි වැඩිම ආදායමක් දෙන්නේ. ඔය විභාග ගාස්තු ලයිසන් ගන්නකොට ගන්න ගාස්තු වගේ දේවල් ගාස්තු හායට තියෙනවා. පොලි හා කුලී ආදායම් තියෙනවා. ආණ්ඩුවේ ඉඩම් ගොඩනැගිලි කුලියට දුන්නාම ආණ්ඩුව මුදල් ආයෝජනය කරනකොට පොලිස් හා කුලී ආදායම්. ඒ වගේ ලාභාංශ ආදායම් තියෙනවා. ඒ වගේම අනෙකුත් ආදායම් තියෙනවා. ඒ කියන්නේ දඩහා ආසන්ත කර ගැනීම ඒ වගේ විවිධ දේවල්. බදු නොවන ආදායම් ගොඩක් අඩුයි. බද්දක් ඉතින් විභාගයේ බදු ගැනීම සාමාන්‍ය එක්සෑම් එකේදී අහනවා. බද්දක් කියලා කියන්නේ ව්‍යාපාර හෝ පුද්ගලයන් විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි රජය හෝ රාජ්‍ය බලධාරී ආයතනයක් විසින් නියම කරන ගෙවීමක් තමයි බද්දක් කියලා කියන්නේ. හරි? දැන් ඕගොල්ලන්ගේ සිලබස් එකේ බදු කියන ඒවා වර්ග වෙලා තියෙන්නේ එක විදියකට විතරයි. ඒක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා බදු වර්ග දෙකයි තියෙන්නේ. ඒ තමයි ඍජු බදු තියෙනවා. අනිත් එක මොකක්ද? වක්‍ර බදු තියෙනවා. ඍජු බදු වක්‍ර බදුයි කියන එකේ තියෙන ඍජු දැන් බද්දක් පුළුවන් අපිට ඕන නම් බද්දක් පුළුවන් විතර කරන්න. විතර කරනවා කියලා කියන්නේ අපිට දෙන දෙයක් අපි වෙන කාට හරි දෙනවා. නේ අපිට දෙන දෙයක් අපි වෙන කාට හරි දෙනවා. අපිට හොඳ දෙයක් දුන්නොත් නම් අපි වෙන කාටවත් දෙන්නේ නැහැ. අපිට කවුරු නරක එකපාරට වාගත්තට මේ බෝම්බයක් දානවා කවුරු බෝම්බයක් දානවා. මොකද ළඟ මිනිහ කාට දානවා ඒක. නේ කොහොම අතින් අතර යන්නේ
කවුරු හරි ඔයාගේ අතට කේක් එකක් දානවා. ඔයා කේක් ගෙඩියක් දානවා. ඔයා ඒක කාටවත් දෙන්නේ නැහැ. අපිට බදු කියන්නේ නරක දේවල්. ඉතින් අපි කැමති අපිට ගහන බද්ද වෙන කාටවත් දීලා ෂේප් වෙන්න පුළුවන්. එහෙම අපිට එක්කෙනෙක්ට ගහන බද්දක් කියන්න පුළුවන් නම් වෙන කාටවත් විතෙන් කරන්න, මාරු කරන්න, ඒ වගේ දේවල් අපි කියන වක්‍ර බද්ද කියලා. ලංකාවේ වැඩිපුරම තියෙන වක්‍ර බද්ද. වැඩ් බද්ද, වක්‍ර බද්ද, තීරු බද්ද, වක්‍ර බද්ද, නිෂ්පාදන බද්ද, වක්‍ර බද්ද, සෙස් බද්ද, ESC බද්ද, මේ වගේ බද්ද වක්‍ර විදිහට ක්‍රියාත්මක වෙන අවස්ථාවල් තියෙනවා. ඍජු බදු කියලා කියන්නේ අදාළ පුද්ගලයාගේ ධනය හෝ ආදායම් මත පනවන බදු තමයි ඍජු බදු කියලා කියන්නේ. ඒවා විතන් කරන්න බෑ. ආදායම් බදු, උපයන විට ගෙවීම, සමාගම් බදු, හරි ඒවා අනිවාර්යයෙන්ම තමයි ඍජු බදු කරන්න තමයි වැටෙන්නේ. දැන් ලංකාවේ ඍජු බදු ආදායම් වලට වක්‍ර බදු ආදායම් තමයි වැඩි. ඒකට හේතුව සියලු දෙනා මත පැන වෙන ආදායම් පන්ති ભેදයකින් තොරව අනිත් එක පැහැර අරින්න බෑ. මොකද අවසන් පාරිභෝගිකය වෙත විතන නින්ද පැහැර අරින්න බෑ. හරි මේ මත අපි එනම් ඊළඟ ප්‍රශ්න කරමු. පහත දැක්වෙන්නේ අයවැයක් පිළිබඳව උපුටාගත් දත්ත කිහිපයක් 2018 වර්ෂයේදී සමස්ත අයවැයන්ගේ බිලියන 500යි. ඒක සුළු වියදම් කියලා තියෙන්නේ. ඒක මුළු වියදම් නෙවෙයි. මුළු වියදම් වලින් 80%ක් නිරූපණය කරන්නේ වර්තන වියදම්ය. අයවැයන්ගේ පියවා ගැනීම සඳහා බැංකු ණය භාවිත කිරීමට අදහස් කරගෙන සිටිනවා. මේ ඉරියන්දි පදවල අර්ථය පැහැදිලි කරනවා. සමස්ත අයවැයන්ගේ මොකක්ද සමස්ත අයවැයන්ගේ කියලා කියන්නේ? ආදායමයි රාජ්‍ය ආදායමයි රාජ්‍ය වියදම අතර වෙනස තමයි සමස්ත අයවැයන්ගේ කියලා කියන්නේ. ඊට පස්සේ වර්තන වියදම් ගත්තාම මොකද වර්තන වියදම් කියන්නේ? මේ රාජ්‍ය ආදායමනේ මේ බෙදෙන රාජ්‍ය ආදායම. හරි. තව තියෙනවා රාජ්‍ය වියදම. අපි ගත්තාම රාජ්‍ය වියදම රජයේ වියදම කියන එක. හරි. රාජ්‍ය වියදම කියන එක බෙදනවා දරුවනේ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා රාජ්‍ය වියදම කියන එක. එකක් තමයි වර්තන වියදම්. අනිත් එක තමයි ප්‍රාග්ධන වියදම් කියන්නේ. වර්තන වියදම් කියන්නේ ඉදිරියදා කරන වියදම්. නැවත නැවත ඇති වෙන ස්වරූපයේ වියදම් තමයි වර්තන වියදම් කියන්නේ. ප්‍රාග්ධන වියදම් කියන්නේ නැවත නැවත ඇති වෙන ස්වරූපයේ වියදම් නෙමේ. කාල පරිච්ඡේදයකට වරක් ඇති වෙන වියදම්. එක්කෝ ප්‍රාග්ධන වක්කම් අපත් කරගන්න හරි. එහෙම නැත්නම් දීර්ඝකාල ව්‍යාපෘතියකට හරි දරන වියදම් තමයි දරුවනේ ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ. එමය මේ දෙකේ වෙනස තියෙන්නේ. ඇත්තට ප්‍රාග්ධන වියදම් වැඩිවීම කියන එක හොඳයි ආර්ථිකයෙන් මොනවා හරි දෙයක් හම්බ වෙනවා. වර්තන වියදම් කියන්නේ ආර්ථිකය නඩත්තු කරන්න වියදම්. මේක වැඩිවීම කියන එක හොඳ නෙවෙයි. අදේන ඉරියන්දි පදවල අර්ථය ලියමු අපි. පළවෙනි කියන්නේ සමස්ත අයවැය හිඟිය. සමස්ත අයවැය හිඟිය කියන එක මෙහෙම ලියන්නේ. ඉරිකැලක් ගහලා මෙහෙම ලියන්නේ. රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම අතර වෙනසයි. 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 ආදායමට වඩා වියදම වැඩි වූ විට හිඟයක් ඇති වේ. ආදායමට වඩා වියදම වැඩි වූ විට හිඟයක් ඇති වේ. ඊට පස්සේ වර්තන වියදම්. ඒක ලියන්නේ රජය එදිනෙදා කාර්යයන් හෙවත් ආර්ථිකයේ රජය එදිනෙදා කාර්යයන් හෙවත් ආර්ථිකයේ මෙහෙයුම් කටයුතු ආර්ථිකයේ මෙහෙයුම් කටයුතු වර්ධනය කර ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීම සඳහා දරනු ලබන වියදම් උදාහරණයක් ලියන්න ණය පොලී ගෙවීම භාණ්ඩ හා සේවා වියදම් right ඒකේ ප්‍රශ්නංක දෙකේ අහනවා වර්තන වියදමෙන් 80ක් වර්තන වියදම් 80ක් වීමෙන් අත්න අවාස්‍ය දෙකක් පැහැදිලි කරන්න. අංක 1 ආයෝජන කටයුතු සඳහා දැරිය හැකි ප්‍රාග්ධන වියදම් අඩුවීම. ආයෝජන කටයුතු සඳහා දැරිය හැකි ප්‍රාග්ධන වියදම් අඩුවීම.
ප්‍රාර්ථන වියදම් අඩු වීම. ඊළඟ එක දෙක අනාගතයේදීද අයවැයන්ගියක් ඇතිවිය හැකියි. අංක 2 අනාගතයේදීද අයවැයන්ගියක් ඇතිවිය හැකියි. අනාගතයේදීද අයවැයන්ගියක් ඇතිවිය හැකියි. ඒක ලියන්න මේ පැහැදිලි කරන්න. අනාගතයේදීද අයවැයන්ගියක් ඇතිවිය හැකියි. වර්තන වියදම් එදිනදා කටයුතු සඳහා දරන බැවින් වර්තන වියදම් එදිනදා කටයුතු සඳහා දරන බැවින් ආදායම් ඉපයීමට ඇති හැකියාව අඩුය. ආදායම් ඉපයීමට ඇති හැකියාව අඩුය. එම නිසා ඉදිරි වර්ෂවලදීද අයවැය හිඟයක් ඇති විය හැකියි. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. අයවැය හිඟයක් ඇති විය හැකියි. right. ඊට පස්සේ අහනවා මෙවැනි අයවැය හිඟයකින් පොදුවේ ආර්ථිකයට තන අහිතකරතා කවරේද කියලා අහනවා. අයවැය හිඟයි කියලා කියන්නේ ආදායම වියදමට වඩා වැඩි කියලා එකේ තේරුම තමයි පදු අනුපාතමක් වෙනවා වැඩි වෙනවා. සහන ආදාය කපාන. යටිතල පහසුකම් වල ආයුධ අනිවාර්යයෙන්ම අඩු වෙනවා. නේ? ඊතර අම්මට හරි තාත්තලාගේ ආදායම අඩු වුණොත් මේක දරුවන්ට දැනෙනවා. නෑදෑයින්ට හිතවතුන් අහල පහලයට ඔක්කොටම දැනෙනවා. මෙමලිය. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම. ඊට පස්සේ බදු අනුපාත ඉහළ යාමෙන් ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවාසි ඇතිවීම. ඊට පස්සේ ඊළඟ එක රජයේ ණය ගැනීම වැඩිවීම නිසා ව්‍යාපාරික අංශයට ගත හැකි ණය සීමා වීම. ඊට පස්සේ
රාජ්‍ය දීපල විකිණීමට සිදුවීම. ඒක කොහොම පියවගන්නේ කොහොමද? ගෙදර ආදායම වලම කණකරු ගස් යන්නේ ඒ වගේ තමයි රාජ්‍ය දීපල විකිණීමට සිදුවීම. විදේශ ණයගැතිභාවය වැඩිවීම. විදේශ ණයගැතිභාවය වැඩිවීම. විනිමය අනුපාත ඉහළ යාම. ඒ විදේශ ණය වැඩි වෙන විනිමය අනුපාත වැඩි වෙනවා. ගෙවා ගන්නත් බැහැ ඉර වෙනවා. විදේශ ණයගැතිභාවය වැඩිවීම විනිමය අනුපාතය වැඩි වීම. right. මේ වගේ අවාසි. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ අහනවා රාජ්‍ය ආදායමේ වැඩි ප්‍රමාණයක් සම්මානිත වන්නේ වක්‍ර බදු වලින් මේ මෙසේ වීමට හේතු මොනවද අඳුරගන්න. උත්තර ලියන්න වක්‍ර බදු වැඩි වෙන හේතුව පැහැර හැරීම අසීරු වීම නිසා. පැහැර හැරීම බෑ අවසන් පාරිභෝගිකයට දෙන්නේ. පැහැර හැරීම අසීරු වීම නිසා. ඊට පස්සේ සෑම පුද්ගලයෙක් මතම පැනවීමෙන් සාධාරණභාවයක් පවතින නිසා. සෑම පුද්ගලයෙක් මතම පැනවීමෙන් සාධාරණභාවයක් පවතින නිසා. සාධාරණභාවයක් පවතින නිසා. ඊට පස්සේ ආයාසයෙන් තොරව බදු රැස් කළ හැකි වීම නිසා නිකම්ම ගෙවනවනේ සල්ලි ගෙවනවනේ ආයාසයෙන් තොරව බදු රැස් කළ හැකි වීම නිසා ආයාසයෙන් තොරව බදු රැස් කළ හැකි වීම නිසා ඊට පස්සේ විවිධ බදු වර්ග රාශියක් හඳුන්වා දිය හැකි වීම නිසා විවිධ බදු වර්ග රාශියක් හඳුන්වා දිය හැකි වීම නිසා කුඩා ප්‍රතිශතයකින් වැඩි කිරීමෙන් ඉහළ ආදායමක් ලැබිය හැකි වීම නිසා ඒ තමයි උත්තර වක්‍ර බදු වැඩි වෙන්නේ හේතුව ඒකයි. ඊට පස්සේ අපෙන් අහනවා 9 වෙනි ප්‍රශ්නේ මෙලට ආදායම් බද්ද අනුක්‍රමික වේ මේ ප්‍රකාශය පැහැදිලි කරන්න කියලා. ආදායම් බද්ද අනුක්‍රමිකයි ප්‍රකාශය පැහැදිලි කරන්න කියලා. ආදායම් බද්ද කියන එක අය කරන්නේ පුද්ගල ආදායම හෝ ධනය මත. පුද්ගල ආදායම හෝ ධනය මත අය කරන බද්ද පුද්ගලයාගේ ආදායම හෝ ධනය වැඩි වීම මත ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඕක ඉතින් 1% කියලා කියන්නේ බෑ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. හරි? දැන් පළවෙනි ලක්ෂ 6ට 7%. ඊළඟ ලක්ෂ 6ට 8%. ඊළඟ ලක්ෂ 6ට 12%. ඊළඟ ලක්ෂ 6ට 16යි. ඊට පස්සේ වැඩි වෙන හැම එකටම 20%. ඒ කියන්නේ ලංකාවේ ආදායම් බදු අනුපාතය ඇතුළත් අපි ප්‍රස්තාවයක් කරනකොට ආදායම වැඩි වෙනකොට මෙහෙම වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී ස්ථාවර වෙනවා. හරි? බදු වසතේ. ඒතර ආදායම් මැද්දේ මෙන්න මේ කොටස පුතේ අනුක්‍රමික. අනුක්‍රමිකයි කියන්නේ ආදායම ධනෙ වැඩි වෙනකොට වැඩි වෙන අනුපාතයෙන් බදු බලනවා නම් ඒක අනුක්‍රමිකයි. මෙම ලියන්න. ආදායම හෝ ධනය වැඩි වන විට අඩුපාඩු හදාගන්න.
ආදායම හෝ ධනය වැඩි වන විට වැඩි වන අනුපාතයකින් බදු පැනවීම ආදායම හෝ ධනය වැඩි වන විට වැඩි වන අනුපාතයකින් බදු පැනවීම අනුක්‍රමික බදු වේ. මෙරට ආදායම් බද්දද මෙරට ආදායම් බද්දද ආදායම ධනය වැඩිවීමේදී ක්‍රමානුකූලව වැඩි වී මා ප්‍රතිශත ලියන්නේ නැහැ මොකද මේවා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන හින්දා. මෙරට ආදායම් බද්දද ආදායම ධනය වැඩිවීමේදී වැඩි වී. එච්චරයි උත්තර දෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ ප්‍රතික්‍රමික බදු වලින් රජයට ඉහළ ආදායමක් ලැබුණද ජනතාවට එවැනි බදු වලින් ඇතිවන පීඩනය වැඩි වී මේ ප්‍රකාශය පැහැදිලි කරා. ප්‍රතික්‍රමික බදු වලින් රජයට ඉහළ ආදායමක් ලැබුණද ජනතාවට එමගින් ඇතිවන පීඩනය අඩු වී පැහැදිලි කරා. මොකද්ද පුතා ප්‍රතික්‍රමික බදු කියලා කියන්නේ? මොකද්ද මේ ප්‍රතික්‍රමික බදු කියලා කියන්නේ? වැඩි ආදායමකදී වැඩි ආදායමකදී අඩු බද්දක්ද අඩු ආදායමකදී වැඩි බද්දක්ද අය කරනවා නම් ඒ බද්දට අපි කියනවා ප්‍රතික්‍රමික බද්දක් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු විස්කි බෝතලයකට 10% ආණ්ඩුව ටැක්ස් ගන්නවා විස්කි බෝතලයකට. හැබැයි අපි හිතමු නෝමල් අරක්කු බෝතලයකට අපි කියන්නේ මේ ගල් බෝතලයක් කියලා කියන්නේ ඒකට 15%ක් ආණ්ඩුව ටැක්ස් ගන්නවා. මිනිස්සුන් විස්කි තමයි වැඩි කරවන්නේ. හැබැයි විස්කි බෝතලේ ගාන වැඩි. අපිට විස්කි බෝතලයක් රුපියල් 15000ක් විතර වෙනවා. මන්ද ගල් බෝතලයක් අපිට රුපියල් 1500ක් විතර වෙනවා. ඉතින් අඩු ආදායම් ලාභින් වැඩි කර පාවිච්චි කරන්නේ මේක. රටේ ඉන්න මුළු ජනගහනයේ 80ක් විතර අඩු ආදායම් ලාභින් ඉන්නේ අපේ රටවල. අඩු ආදායම් ලාභ වැඩි කරවන්නේ නෝමල රට. එතකොට ඒගොල්ලෝ 15ක් බදු ගෙවන්න තමයි ඒක බොන්නේ. රජය ටාගට් කරන්නේ මේ 80 කියන එක. කියන්නේ බදු ප්‍රතිශතය වැඩි ජනගහනයේ වැඩි. වඩ දෙනවා. හරි වැඩි ආදායම් ලාභයට අඩුවෙන් බදු ගන්නවා. ඒතකොට ජනතාවට අතර පීඩනය වැඩි හැබැයි රජෙන් ලැබෙන ආදායම් වැඩි. මෙමලියන්. ප්‍රතික්‍රමික බදු යනු අඩු ආදායම් මට්ටමකදී වැඩි අනුපාතයකින්ද අඩු ආදායම් මට්ටමකදී වැඩි අනුපාතයකින්ද වැඩි ආදායම් මට්ටමකදී වැඩි අනුපාතයකින්ද වැඩි ආදායම් මට්ටමකදී අඩු අනුපාතයකින්ද වැඩි ආදායම් මට්ටමකදී අඩු අනුපාතයකින්ද වැඩි ආදායම් මට්ටමකදී අඩු අනුපාතයකින්ද බදු පැනවීම. මෙහිදී රටක අඩු ආදායම් ලාභීන් විශාල ප්‍රමාණයක් සිටින නිසා වැඩි ආදායමක් ලබාගත හැකිය. නමුත් එවැනි අඩු ආදායම් ලාභීන්ට බදු බර දරා ගැනීම අපහසු වේ.
11. මෙරට ක්‍රියාත්මක ඍජු බදු දෙකක් නම් කරලා පැහැදිලි. ඍජු බදු දෙකක්. එකක් ආදායම් බදු. පළවෙනිම කියන්නේ ප්‍රධානම ඍජු බදු ආදායම් බදු. ලියන්නේ. නිශ්චිත ආදායම් සීමාවක් ඉක්මවා ලක්ෂ 5ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒකත් කාලින වෙනස් වෙනවා. නිශ්චිත ආදායම් සීමාවක් ඉක්මවා උපයන ආයතන හෝ පුද්ගලයන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් බදු නෙමෙයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරන බද්දයි. අය කරන බද්දයි. ඊට පස්සේ ප්‍රාග්ධන ලාභ බදු. කිසියම් වත්කමක් විකුණා ලැබෙන ලාභය මත අය කරන බදුය. ඒක ඒ විකුණපු පුද්ගලයා දෙන්නවා. කිසියම් වත්කමක් කොටස්ෙන් විකුණා ලැබෙන ලාභ මත අය කරන බදුය. ඊළඟ සුඛෝපභෝගී රථ වාහන බදු. තීරු ගාස්තු නෙමෙයි. තීරු බදු නෙමෙයි. සුඛෝපභෝගී රථ වාහන බදු. ලක්ෂරි ටැක්ස් කියලා එකට කියන්නේ. සුඛෝපභෝගී රථ වාහන බදු. රථයේ එන්ජින් ධාරිතාවය වැඩි වූ විට සාමාන්‍ය 2000 cc තමයි ලංකාවේ තියෙන නීති. ඊට වඩා වැඩි නෑ. රථයේ එන්ජින් ධාරිතාවය වැඩි වූ විට එය භාවිත කරන පාර්ශවයෙන් වාර්ෂිකව අය කරන බද්දයි. ඒ භාවිත කරන පාර්ශවයෙන් වාර්ෂිකව අය කරන බද්දයි. වාර්ෂිකව අය කරන බද්දයි. තව උපයන විට ගෙවි. තව උනාලියන උපයන විට ගෙවි. උපයන විට ගෙවි. විවිධ වෘත්තිකීන්ගේ මාසික ආදායම මත අය කරන බද්දයි. විවිධ වෘත්තිකීන්ගේ 10ක් වගේ අය කරන්නේ මාසික ආදායම මත අය කරන බද්දයි. right. ඊට පස්සේ රජයේ 12 වෙනි ප්‍රශ්න රජයේ බදු පැනවීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි එක ආදායම් විෂමතාවය අඩු කළ හැකි. කියන්නේ ඇති නැති පේදී අඩු කරන්න පුළුවන්. නැත්නම් ඒකට කියනවා සාධාරණත්වය කියලා කියනවා. ආදායම් විෂමතාවය අඩු කළ හැකි. එක බදු වර්ග ගැන හිතන්නේ එතකොට හේතු හිතාගත්තේ. ආනයන අපනයන පාලනය කළ හැකි තීරු බදු වලින්. ආනයන අපනයන පාලනය කළ හැකි තීරු බදු වලින්. ඒ වගේම විනිමය අනුපාත ගෙවුම් ශේෂ වැනි
විචල්‍යයන් විනිමයානුපාත ගෙවුම් ශේෂ වැනි විචල්‍යයන් ස්ථාවරව පවත්වා ගැනීමට උපකාර වීම. තීරු බදු වලින් තමයි එක් කරන්නේ. ස්ථාවරව පවත්වා ගැනීමට උපකාර වීම. ඊට පස්සේ අහිතකර නිෂ්පාදන සහ පරිභෝජන කටයුතු. අහිතකර නිෂ්පාදන වූ පරිභෝජන කටයුතු පාලනය කළ හැක. ඔය සිගරට් මත්පැන් වගේ දේවල් අහිතකර නිෂ්පාදන වූ පරිභෝජන කටයුතු පාලනය කළ හැක. පරිසරය ආරක්ෂා කිරීමට යොදාගත හැක. ඒ කියන්නේ පරිසර ආරක්ෂණ බදු වගේ දේවල්, දුම් සාතික වායු විමචන සාතික වගේ දේවල් පරිසරය ආරක්ෂා කිරීමට යොදාගත හැක. right. පරිසරය ආරක්ෂා කිරීමට දාගත හැකි බදු සාධාරණ වෙන්න හේතු. ඊට පස්සේ ආනෝ රජයේ ආර්ථික අරමුණු හා ආර්ථික ප්‍රතිපත්ති අතර සම්බන්ධය දැක්වීමට උදාහරණ 4ක් ඉදිරිපත් කරන්න කියලා. එතෙන්දී ආර්ථික අරමුණු ආර්ථික ප්‍රතිපත්ති කියන එක උත්තර දානවනේ. ආර්ථික ප්‍රතිපත්ති ගුවන් මූල්‍ය ප්‍රතිපත්තිය, පිස්කර ප්‍රතිපත්තිය, සැපවුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය, කාර්මික ප්‍රතිපත්තිය, විදේශ විනිමය ප්‍රතිපත්තිය, සේවා නියුක්ති ප්‍රතිපත්තිය වගේ ප්‍රතිපත්ති තියෙනවා. අපේ රටේ ප්‍රතිපත්ති ගත්තාම ළමයි අපේ රටේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති කිව්වහම අංක 1 මූල්‍ය ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම ෆිස්කල් ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම තව තියෙනවා සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම තව තියෙනවා විදේශ විනිමය ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම මූල්‍ය ෆිස්කල් සැපයුම් ප්‍රවර්ධන විනිමය ඊට පස්සේ කාර්මික ප්‍රතිපත්තිය තියෙනවා. කාර්මික ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම තව තියෙනවා සේවා නියුක්ති ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. සේවා නියුක්ති ප්‍රතිපත්තිය තමයි රටේ තියෙන ප්‍රතිපත්තිය. අපේ ප්‍රධාන ආර්ථික අරමුණු මොනවද? ප්‍රධාන ආර්ථික අරමුණු තමයි එකක් තමයි යහපත් විදේශ වෙළඳාම. යහපත් විදේශ වෙළඳාම. ඒ වගේම පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. ඒ වගේම දරුවනේ අභ්‍යන්තර මිලස්ථායිතාවේ තියෙනවා. වගේ බාහිර මිලස්ථායිතාවේ තියෙනවා. ඒ වගේම ආර්ථික වර්ධනය හා සංවර්ධනය තියෙනවා. ආර්ථික වර්ධනය හා සංවර්ධනය තියෙනවා. ඔන්න අපේ රටේ තියෙන ආර්ථික අරමුණු වෙන්නේ ලෝවා. දැන් මූල්‍ය ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර මිලස්ථායිතාවේ නැත්තම් උද්දමනය කිරීම වළක්වනවා. නේද? සැප ප්‍රවර්ධන ප්‍රතිපත්තිය මගින් ආර්ථික වර්ධනයක් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. විනිමය ප්‍රතිපත්තිය මගින් බාහිර මිලස්ථායිතාවය කියන එක රැක ගන්නවා. ගෙවුම් ශේෂ විනිමය අනුපාතය ආරක්ෂා කරනවා. කාර්මික ප්‍රතිපත්තිය මගින් ආර්ථික වර්ධනයක් තමයි මූලික ආර්ථික වර්ධනය හා සංවර්ධනය තමයි කරන්නේ. නේ? විනිමය ප්‍රතිපත්තිය තව උපකාර කරනවා යහපත් විදේශ වෙළඳාම. පූර්ණ සේවා නියුක්තිය ඉටු කරගන්න සේවා නියුක්ති ප්‍රතිපත්තිය වැදගත්. ෆිස්කල් ප්‍රතිපත්තියත් ආර්ථික වර්ධනයට වැදගත්. එහෙනම් ආර්ථික ප්‍රතිපත්ති වලින් තමයි ආර්ථික අරමුණු කියනව ඉටු කරගන්නේ. අපෙන් ආන්න සම්බන්ධයි. මෙම ලියන්න. විවිධ ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලැබේ. විවිධ ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලැබේ. උදාහරණ ලියන්න. මූල්‍ය ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර මිලස්ථායිතාවය ඉටු කර ගන්න.
මූල්‍ය ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර මිල ස්ථායීතාවය ඉටු කරගන්න. විදේශ විනිමය ප්‍රතිපත්තිය මගින් බාහිර මිල ස්ථායීතාවය රැකගන්න. විදේශ විනිමය ප්‍රතිපත්තිය මගින් බාහිර මිල ස්ථායීතාවය රැකගන්න. සේවා නියුක්ති ප්‍රතිපත්තිය මගින් පූර්ණ සේවා නියුක්තිය යන අරමුණු ඉටු කරගන්න. සේවා නියුක්ති ප්‍රතිපත්තිය මගින් පූර්ණ සේවා නියුක්තිය යන අරමුණු ඉටු කරගන්න. සැප උප්‍රවර්ධන ප්‍රතිපත්තිය මගින් ආර්ථික වර්ධනය සංවර්ධනය ළඟා කරගන්න. සැප උප්‍රවර්ධන ප්‍රතිපත්තිය මගින් ආර්ථික වර්ධනය සංවර්ධනය ළඟා කරගන්න. right ඊට පස්සේ අහනවා 14 වෙනි ප්‍රශ්නේ පහත වියදම් ප්‍රාග්ධන වියදම්ද වර්තන වියදම්ද කියන එක සඳහන් කරන්න කියලා. වර්තන වියදම් කියන්නේ ඉදිරිදා දරන වියදම්. ප්‍රාග්ධන වියදම් කියන්නේ දිගු කාලීන වත්කම් අත්පත් කරගන්න ඕන ව්‍යාපෘති සඳහා දරන වියදම්. රජයේ සේවකින්ට වැටුප් ගෙවීම වර්තන. විශ්‍රාම වැටුප් වර්තන. බරායි දිකිරීම ප්‍රාග්ධන. භූමි තෙල් සහන ආධාර වර්තන. ණය පොලි වර්තන. කණි තෙල් මිලදී ගැනීම වර්තන. විදුලි බලාගාර ප්‍රාග්ධන. 15 රජයේ විසින් ව්‍යාපාරිකයට උපකාර පිණිස විවිධ යටිතල පහසුකම් සපයනවා. ඒ යටිතල පහසුකම් උදාහරණ සහිතව නම් කරන්න කියනවා. උදාහරණ සහිතව නම් කරන්න. පළවෙනි එක මහා මාර්ග ඉදිකිරීම. මහා මාර්ග ඉදිකිරීම. උදාහරණ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය. මහා මාර්ග ඉදිකිරීම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය. ඊට පස්සේ වරාය පහසුකම් සැපයීම. උදාහරණ අම්බත්තොට වරාය. ගුවන් තොටුපළ ඉදිකිරීම. උදාහරණ මත්තල ගුවන් තොටුපළ. මත්තල ගුවන් තොටුපළ. ඊට පස්සේ අපද්‍රව්‍ය බැහැර කිරීම. අපද්‍රව්‍ය කළමනාකරණය. උදාහරණ පළාත් පාලන ආයතන මගින්. උදාහරණ පළාත් පාලන ආයතන මගින්. නැත්නම් තව එකක් ලියන්න කසල අංගන ඉදිකිරීම. කසල අංගන කසල දාන ඒවා. කසල අංගන ඉදිකිරීම. විදුලි බලය සැපයීම. නොරොච්චෝලේ විදුලි බලාගාරය. ඊට පස්සේ වෙනත් බල ශක්ති පහසුකම් සැපයීම. වෙනත් බල ශක්ති පහසුකම් සැපයීම. උදාහරණ කණිය තෙල් පිරිපහදු කිරීම. කණිය තෙල් පිරිපහදු කිරීම. සංනිවේදන පහසුකම් සැපයීම. උදාහරණ රජයේ ගුවන්විදුලි රූපවාහිනී දුරකථන ආයතන. රජයේ ගුවන්විදුලි රූපවාහිනී දුරකථන ආයතන. right ඒ 15 පස්සේ 16 වෙනි පස්සේ බලන්න. ව්‍යාපාර අධ්‍යයන පන්තිය නිම වෙලා ගෙදරට ආවම කඩයිමීක් වෙන තාත්තා අහනවා පුතා වැට් එක ගෙවන්නේ මිනිස්සුන්ගේ සල්ලි අරන් නිසා අපිට ඒකේ බලපෑමක් වෙනවද කියලා අහනවා. ඌට දෙන පිළිතුර කුමක්ද කියලා අහනවා. මිනිස්සුන්ගෙන් ගන්න වැට් එක වෙලෙන්දට ගහන වෙලෙන්ද මිනිස්සුන්ගෙන් ගන්න ඉඳ තාත්තා අහනවා අපිට අවුලක් නැහැ නේ මිනිස්සුන්ගේ ගෙවන්න අපිට ප්‍රශ්නයක් නැහැ නේද කියලා. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? වැට් මුදල කෙලින්ම පාරිභෝගිකයට එක්වවෙනින්ද ඒ මුදල් ඒ ආණ්ඩුව ගහන වැට් මුදලම ඒ කියන්නේ වැට් එකේ දානින්ම බාණ්ඩේ මිලත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මිල වැඩි වුණාම ඉල්ලුම අඩු වෙනවා. පිළිවෙලටම අඩු වෙලා
තාත්තගේ ලාච්චුවට බලපෑමක් වෙනවා. තාත්තට බලපෑමක් වෙන්නේ නැහැ. තාත්තගේ ලාච්චුවට බලපෑමක් වෙනවා කියලා අපි කියනවා. ඒතර අපිට ඒක අහලා තාත්තා ලාච්චුවෙම ලුට ගන්නවා. ලාච්චුව දාගෙන තමයි අපිට යන්නේ. මෙහෙම ලියන්න. ලාච්චුවත් එක්ක ගිහලා මුණේ මොදන්නත් බෑ. මෙහෙම ලියන්න. මේ වක්‍රබද්දක් නිසා බදු බර මේ වක්‍රබද්දක් නිසා බදු බර අවසන් පාරිභෝගිකයා වෙත විතැන් කරයි. අවසන් පාරිභෝගිකයා වෙත විතැන් කරයි. එම නිසා බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩවල මිල වැඩි වේ. බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩවල මිල වැඩි වේ. එමගින් භාණ්ඩවල ඉල්ලුම අඩු වී එමගින් භාණ්ඩවල මිල වැඩි වී පිරිවැටුම අඩු වේ. විකුණුම අඩු වේ. right. ඊට පස්සේ අහනවා ඊළඟට පහත දැක්වෙන බදු වර්ග පැහැදිලි කරන්න. ජාතිය ගොඩනැගීමේ බදු ලියන්න මේ. විවිධ යටිතල පහසුකම් සැපයීම සහ ආර්ථික සංවර්ධනය අරමුණු කරගනිමින් විවිධ යටිතල පහසුකම් සැපයීම සහ ආර්ථිකයේ සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරන බදු විශේෂයයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරන බදු විශේෂයයි. right. ඊට පස්සේ ආදායම් බද්දයි සුඛෝපභෝගී රථවාහන බදු කියන පුතා මම ඔයාලට ලිව්වා කෙටසරහන ප්‍රශ්නාංක 11. ඒ ප්‍රශ්නාංක 11 තියෙන කෙටසරහන බලා ගන්න. නේ? එතන ලිව්වනේ. ඒ දෙකම තමයි එතෙන්ට එන්නේ වෙනසක් නෑ. එතන එක මෙතෙන්ට එනකොට වෙනස් වෙන්නේ. තීරු බදු. ආනයන අපනයන හැසිරවීම සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින් ආනයන අපනයන හැසිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන වක්‍ර බදු විශේෂයයි. right. කෙටි ප්‍රශ්න වලට යමු. රජයේ අරමුණු ඉටු කිරීමට පෞද්ගලික අංශයට දායක වේ හැකි ආකාරයක් නොවේ. සානාධාර ලබා ගැනීම. නිවැරදි ප්‍රකාශය තෝරන්න. දුම්මැටි මත විනෝද බදු පනවන්නේ චිත්‍රපට ශාලා ඒ වගේ දුම්මැටි වලට විනෝද බදු ගන්නෑ. නෑ අහන්නේ නිවැරදි ප්‍රකාශයනේ. නිවැරදි ප්‍රකාශය 4 5 දෙකම වැරදි. තුන්වෙනි ප්‍රතික්‍රමක බදු අඩුවදාලාමට අසාධාරණයි. හරි. ලංකා මහ බැංකුව මුදල් සැපයුම් පාලනයක අපේක්ෂා කරන්නේ මිල ස්ථාවරව පවත්වා ගැනීම දෙක.
පහත වගුව නිවැරදිව ගලපන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අය කරනවා සෙස් බදු B පළාත් සභාව පිරිවැටුම් බදු B රේගුව C 4 වැට් ආදායම් බදු සෙස් අය කරන්නේ ඕකේ NBT කියලා දෙන NBT National Build Up Tax කියන එක මම දන්නවා. ESC tax කියලා කියන ආර්ථික සේවා ගාස්තු economic service charge කියන එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිෂ්පාදන බදු සුරා බදු දෙපාර්තමේන්තුව විනෝද බදු පළාත් පාලන ආයතන වරිපනම් පළාත් පාලන ආයතන තීරු බදු රේගු දෙපාර්තමේන්තුව රජයේ බදු දිරිගැන්වීමක් නොවේ. බදු අධිභාරය කියන්නේ tax on tax එකටත් තව tax ගන්න. බදු දිරිගැන්වීමේ අරමුණක් නොවේ. එක විදේශ නිෂ්පාදන දිරිගැන්වීම ඍජු බද් දක්වන්නේ වාහන ආදායම් බලපත්‍ර බදු පළාත් සභාව අය කරන බද්දකි 3 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරන බද්දක් නොවේ. ඔය 8 වෙනි ප්‍රශ්නේ NBT දාගන්න NBT ඍජු පැත්තක් තියෙනවා වක්‍ර විදිහට ගන්න වෙලාවට තියෙනවා වැඩිපුර NBT ඍජුයි 8 වෙනි එකට 8යි 5යි දෙකම ගන්න මේ 3යි 5යි දෙකම ගන්න උත්තර වලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අය කරන බද්දක් නොවේ. 2 සාමාන්‍ය නිෂ්පාදන බදු අය කරන භාණ්ඩයක් විය හැක්කේ මත්පැන්. මොකද සාමාන්‍ය නිෂ්පාදන බදු අය නොකරන භාණ්ඩයක් විය හැක්කේ 3 ආර්ථික අර්ථන පහසුකම් සැපයීමට අය කරන අන්නේ දෙකේ උත්තර වැරදිලා තියෙන්නේ. ඒක උත්තරේ ලියාගන්න නිසා ආර්ථික අර්ථන පහසුකම් සැපයීමට ක්‍රියාත්මක වන බදු විශේෂයක් තමයි ESC බදු ආර්ථික සේවා ගාස්තු NBT බදු දෙකම NBT එකයි ESC එකයි දෙකම ලියන්න පුළුවන්. අනුක්‍රමික බද්දක් වෙනවා ආදායම් බදු. ආදායම කොතරම් සමානවත් ආදායම් කොතරම් වැඩිව සමානුපාතික පැනවීම සමානුපාතික බදු. රජයේ ආර්ථික අරමුණක් නොවේ. රජයේ ආර්ථික අරමුණක් නොවේ. අර්ථන වියදම් අඩු. ආර්ථික කාර්යක්ෂමතාවයේ ප්‍රභේද දෙකයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සහ පාරිභෝජනයේ කාර්යක්ෂමතාවය අතර. ආර්ථික ස්ථායීකරණයේ ප්‍රභේද දෙකයි මිල ස්ථායීකරණය සහ අභ්‍යන්තරයි බාහිරයි. ඒ කියන්නේ දෙක උත්තරේ. ඒක 16 17 නෙමෙයි ඒක 18 19 කරගන්න. 2018 19 දැන් ඔව් 2018 19 කරගන්න. නෑ. දැන් ඔයාලා 21 නේ. ඔය 18 19 කරගන්න. 18 19 අවුරුද්ද ගන්න. ඔය 21 කියන ලියන්න 18 19 තමයි අහන්න. ලක්ෂ 5යි. ජාතික නිෂ්පාදනය අඛණ්ඩ හා දිග්ගාන වර්ධනයේ ආර්ථික වෘද්ධිය 2 සමාජයේ ඇතිනති බේද නැති කිරීමට අය කරන ආදායම් බද්ද 5 වර්තමානයේ රජයට වැඩිම ආදායමක් ලබන්නේ බද්ද වැට්. හරි. එවන අපි PQ පේපර් වල පස්වෙනි පේපර් එක තමයි ඉවර කළේ. මම පිළිවෙලක් උදාහරණ කිව්වේ පිළිවෙලට වැඩ කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු මේකේ 6 වෙනි පේපර් එක PQ 6 වෙනි පේපර් එක පාරිභෝගික ආරක්ෂණයේ පේපර් එක පිළිබඳව. හරි.